නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සෑම ඉරිදා දිනකම මේ විදිහට උදෑසන ධර්මදේශනාවක් පවත්වනවා. ඉතින් මේ ධර්මදේශනාව සඳහා අපි අපේ විශේෂයෙන්ම භාවනාවට යම් රුකුලක් ලබා දෙන යම් මාතෘකාවන් අපි සූත්‍ර දේශනාවන් අපි තෝරගන්නවා. එතකොට අපි මේ තාක් සූත්‍ර දේශනාවන් කීපයක් මේ ධර්ම දේශනාව සඳහා මාතෘකා වශයෙන් ඉදිරියෙන් තියාගත්තා. අපි අවිජ්ජා සූත්‍රය ගැන සාකච්ඡාවක් කළා. ඊළඟට සති සම්පජඤ්ඤ සූත්‍රය ගැන සාකච්ඡාවක් කළා. ඊට පස්සේ අපි ධර්ම දේශනා මාලාවක් විදිහට කායගත සති සූත්‍රය සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ මම අදහස් කළා තවත් කීප දෙනෙකුගේ යම් ඉල්ලීමුත් ඉදිරිපත් වුණ නිසා සතිපට්ඨාන සූත්‍රය ඊළඟ මාතෘකාව වශයෙන් අරගන්න. ඉතින් එතකොට මේ සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ කම්මාස ධම්ම කියන නුවර වාසය කරනකොට තමයි දේශනා කළා තියෙන්නේ. ඉතින් එතකොට එතනින් තේරෙනවා මෙතෙන්දී භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළයි ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ. කෙසේ නමුත් අද වෙනකොට භික්ෂුන් වහන්සේලා පමණක් නෙමෙයි ගිහි පැවිදි සෑම සියලු දෙනාටම මෙම සිහිය දුණු කරගැනීමේ කාර්ය සඳහා මඟ පෙන්වීමක් අතිශය ප්‍රබල ධර්ම දේශනාවක් වශයෙන් අතිශය ප්‍රබල සූත්‍ර දේශනාවක් වශයෙන් ඉස්සරහින්ම තියෙන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඉතින් එතකොට ඒ කාලේ භාගතුන් වහන්සේ වැඩ සිටිනා කාලයේදී සතිපට්ඨානය වඩපු ගිහි පැවිදි පිරිස් අනන්ත වාසය කරලා තියෙනවා. ඒ නිසා ඒ අය ලැබපු ආනිසංස ඒ අය ඒ සතිපට්ඨානය නිසා ලැබපු ප්‍රගතිය මෙපමණයි කියලා කියන්න බෑ. කෙසේ නමුත් ඉතින් පසු කාලීනව සතිපට්ඨානයට ලැබිච්ච තැන යට ගියාදෝ කියලා නිකන් සැක පහළ වෙනවා. මොකද වෙන වෙන දේවල් වලට මුල් තැන ලැබිච්ච ස්වභාවයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු කාලේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කළා. ඉතින් ඒක පසු කාලීනව පළවෙනි ධම්ම සංගායනාවේදී මජ්ක්‍ධිම නිකායටම ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම දීඝ නිකායටත් ඇතුළත් කරලා තියෙනවා. ඒතර මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ මූල පණ්ණාසකයේ සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගත වෙනවා. ඒ වගේම දීඝ නිකායෙත් අන්තර්ගත වෙනවා. ඒ හැරුණාම සතිපට්ඨානයේම දේශනා කරපු සූත්‍ර දේශනා රාශියක් වෙනමම ගොනු කරලා තියෙනවා සතිපට්ඨාන සංයුත්තේ වශයෙන් සංයුත්ත නිකායේ. ඉතින් මේ අනුව අපිට තේරෙනවා සතිපට්ඨානය කියන්නේ තනි සූත්‍රයක් නෙමෙයි. භාගතුන් වහන්සේ විවිධ අවස්ථාවල් වලදී භික්ෂුන් වහන්සේලාව උනන්දු කරමින් ගිහි පිරිස උනන්දු කරමින් භාවනාව සඳහා යොමු කරමින් මේ සතිපට්ඨානය දේශනා කළා තියෙනවා. එතකොට සතිපට්ඨානය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මුලින්ම එක්තරා අන්දමක અભීත ප්‍රකාශයක් සිංහනාදයක් කරනවා. ඒ තමයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මහණෙනි ඒකායන මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධියා. දැන් මේ ඒකායන කියන වචනේත් අපිට විශේෂයෙන් මතක් කරගන්න තියෙන්නේ මේක ඍජු මාර්ගයක්. ආයි වෙන කොහෙවත් එකගෙන යන්නේ නැහැ. මෙන්න මේ කියන ආනිසංස ටික අනිවාර්යයෙන්ම ලබා දෙන ඍජු මාර්ගයක්. ආයි වෙන වෙන පැතිවල එකගෙන යන්නේ නැහැ. ඒකායන මාර්ගය කියන අදහස එතන අපිට ගන්න පුළුවන්. නැතුව එහෙම නැතුව නිවන් දකින්න තියෙන එකම මාර්ගය කියලා ගත්තොත් ඒක පොඩ්ඩක් අතිශයෝක්තියක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතෙන්දී සතිපට්ඨානය කියන එක නිවනටම එක්කගෙන යන ඒකායන මාර්ගයක් ඍජු මාර්ගයක් වෙන කොහේවත් එක්කගෙන යන්නේ නැහැ. නිවන පිණිසම නිවන් දක්වාම එක්කගෙන යනවා කියලා කියන්න පුළුවන්. සත්තානං විසුද්ධිය. මේ සත්වයින්ගේ සිත් සතන් පිරිසුදු කර ගැනීම පිණිස. දැන් සාමාන්‍යයෙන් සත්වයින්ගේ පිරිසුදු භාවය කියලා සලකුවාම එදා අතීතයේදී වර්තමානයේ වුණත් නැතම් පිරිස් විවිධාකාර උපක්‍රම හරහා සත්වයින්ගේ පිරිසුදු බව ලබා ගන්න උත්සාහන්ත වෙනවා. උදාහරණයක් වශයෙන් නැතම් කෙනෙක් ගංගානම් නදියේ ගිහිල්ලා දිය නෑමෙන් තමන් පිරිසුදු වෙනවා කියලා හිතනවා. පව් සෝදා හරින්න පුළුවන් කියලා හිතනවා. එහෙමත් නැත්නම්
වටේටම ගිනි ගොඩවල් අවුලවගෙන මධ්‍යම මේ කාලයේදී නැත්තම් මේ බොහෝම අවුව තියෙන වෙලාවේදී මැද්දට වෙලා සූර්ය තාපයෙන්ුත් තැවෙමින් මේ විදිහට මේ පවුත් තැවීම සඳහා උත්සාහවන්ත වෙන පිරිස් ඉන්නවා. මේ විදිහට විවිධාකාර මිත්‍යා දෘෂ්ටික ක්‍රම එදත් අදත් මිනිස්සු අනුගමනය කරනවා මේ සත්වයාගේ පිරිසුදු බව පිණිස. තමන්ගේ සත්සිත පිරිසුදු කරගන්න පුළුවන් කියලා හිතනවා මේ විවිධාකාර নানা ප්‍රකාර ඒ වෙන වෙන ක්‍රම හරහා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වුණාට මතක් කරනවා මේ සත්වයේ පිරිසුදු බව කියන්නේ කය පිරිසුදු කර ගැනීම නෙමෙයි. මෙතෙන්දී අනිවාර්යයෙන්ම හිත පිරිසුදු කර ගැනීමයි අදහස් වෙන්නේ. ඒවට තියෙන මේ විවිධාකාර ඒ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ක්‍රම නැත්තම් ව්‍රත සමාදන් වීම මේ සියල්ලම නිෂ්ඵලයි. ඒ වෙනුවට යන්න තියෙන ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. ඒ ඍජු මාර්ගය තමයි සතිපට්ඨානය. ශෝක පරිද්දවාලං සමතික්කමාය. ශෝක කිරීම, හඬා වැළපීම් සමතික්‍රමණය කිරීම පිණිස. ශෝක කිරීම, හඬා වැළපීම් එහෙමනම් දුරු කරගන්න. ඒවෙන් හිත මුදව ගන්න, ඒවා අභිබවා යන්න යම්කිසි කෙනෙකුට මේ සතිපට්ඨානය වැඩිවීමෙන් පුළුවන් වෙනවා. එහෙමනම් ඉතින් අපි මේක වඩන්න අපේ හිතේ ශෝක කිරීම අඩු වෙන්න ඕනේ. අපි හඬා වැළපුණු ස්වභාවයක් තියෙනවා නම් ඒ හඬා වැළපීම් අපි තුලින් දුර වෙලා යන්න ඕනේ. එහෙනම් අපිටම මේ ආනිසංස ලැබෙනවද මේ සතිපට්ඨානය දියුණු කිරීම හරහා කියලා හොඳට පරීක්ෂා කරමින් ප්‍රත්‍යවේක්ෂණය කරමින් මේ ගමන යන්න පුළුවන්. ඒ නිසා බුදුහාඳුරෝ කිසිම අනාගත භවයේදී ලැබෙන දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ භවයේදීම තමන්ගේ සිතේ යම්කිසි ශෝක කිරීමක් තියෙනවා නම්, දුක් වීමක් තියෙනවා නම්, හඬා වැළපීමක් තියෙනවා නම් ඒ සියල්ලමත් අභිබවා යන්න. මේ සියල්ලමත් දුරු කරගන්න. ඒ සියල්ලමත් සමතික්‍රමණය කරගන්න මෙන්න මේ සතිපට්ඨානෙ උදව් වෙනවා. ඊළඟට කියනවා දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. දුක් දොම්නස්. දැන් අපිට යම් පීඩාවන් දැනෙනවා, හිතේ දොම්නස් පහළ වෙනවා. ඊට එහා ගිහිල්ලා සමහරලාට කේන්ති යනවා, තරහ යනවා, ක්‍රෝධයක් පහළ වෙනවා. ඉතින් මේ විදිහට ඒ ද්වේෂයේ පැත්තෙන් ගත්තොත් ඒ ද්වේෂයත් දුරු කරගන්න මේ සතිපට්ඨානෙ උදව් වෙනවා. ඊළඟට ඥායස්ස අධිගමාය. දැන් ඕක බොහොම ප්‍රබල ප්‍රකාශයක්. ඒ කියන්නේ තමන්ගේ පාරිශුද්ධිය පිණිස, චිත්ත පාරිශුද්ධිය පිණිස නැත්තම් මේ කියන විසුද්ධිය පිණිස යා යුතු මාර්ගය මෙන්න මේකයි, ගත යුතු මාර්ගය මෙන්න මේකයි කියලා තමන්ටම වැටහීමක්. මේක මේ කාගෙන්වත් මේ අහලා අන්ධ භක්තියකින් පිළිගැනීමක් නෙමෙයි. මේ මාර්ගයේ වඩාගෙන යාමේදී යම් වකවානුවකදී තමන්ටම බොහොම සක්සුදක් වගේ පැහැදිලි වෙන්න ඕනේ ගත යුතු මාර්ගය මේකමයි. කළ යුතු දේ මෙන්න මේකයි කියලා ඒ ඥාය කියලා කියන ආරෂ්ඨාංග මාර්ගය හොඳට සාක්ෂාත් කරගන්න. ඒකට හොඳට බැසගන්න. එහෙමනම් මේ සතිපට්ඨානෙම තමයි හේතු වෙන්නේ. නිබ්බානස්ස සච්ච ක්‍රියාය. නිවන් සුව සාක්ෂාත් කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ එතකොට මෙතෙන්දී විශේෂයෙන් ආනිසංස කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. එකක් තමයි සත්වයින්ගේ විසුද්ධිය පිණිස. ඒ කියන්නේ හිතේ පාරිශුද්ධිය පිණිස, හිත කෙලෙසුන්ගෙන් නිදහස් කර ගැනීම පිණිස. අනිත් පැත්තෙන් ශෝක කිරීම, හඬා වැළපීම්, අභිබවා යාම පිණිස, ඒවා සමතික්‍රමණය කිරීම පිණිස. ඊට පස්සේ හිතේ පහළ වෙන දුක් දොම්නස්, ද්වේෂ සහගත ස්වභාවයන්, ක්‍රෝධ කිරීම, තරහ යෑම මේ සියල්ල හිතින් දුරු කරගන්න. ඊට පස්සේ ඒ උතුම් වූ ආරෂ්ඨාංගික මාර්ගය හරියටම මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා තමන්ටම සාක්ෂාත් කරගන්න. යා යුතු මාර්ගය, කළ යුතු දේ මෙන්න මේකයි කියලා නිශ්චය වශයෙන් තමන්ටම ඒත්තු ගන්නව ගන්න. ඊළඟට නිවන් සුව සාක්ෂාත් කරගන්න. තියෙන ඒකායන මාර්ගයේ ඍජු මාර්ගය මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන්ය කියලා බුදුරජාණන් වහන්සේ මුලින්ම සඳහන් කරනවා. දැන් එතකොට සතිපට්ඨානය කියන වචනේ ගත්තොත් ඒ වචනයම සකස් වෙලා තියෙන්නේ සති උපට්ඨාන කියන වචන දෙක එකතු වෙලා. සති කියලා කිව්වහම සතිය කියන අදහස ගන්න පුළුවන්. අපි සිංහලට පරිවර්තනය කරොත් එළඹ සිටි සිහිය. මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ එළඹ සිටි සිහිය කියලා අපිට සරලව අර්ථ දක්වන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපේ හිත ඒ බඳු එළඹ සිටි සිහියකින් ඉන්න ගතියක් නැහැ. අපේ හිතේ තියෙන්නේ අතීතය අල්ලගෙන මොනවා හරි කතාවක් ගොතගොතා ඉන්න ස්වභාවයක්. අතීතයේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර ඉන්න ගතියක්. ඒ වගේම එහෙම නැත්නම් වෙච්ච දෙයක් ගැන පසුතැවෙමින් ඉන්න ගතියක්.
තමයි අපේ හිතේ තියෙන්නේ. එහෙම නැත්නම් අනාගත සිහිනවල පැටලෙන ගතියක්. අනාගත ප්‍රාර්ථනා ඔස්සේ සැලසුම් ඔස්සේ යන ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් එතකොට මේ සතිපට්ඨානයේ වැඩිම හරහා මේ අන්ත දෙකෙන් අපේ හිත මුදවලා එහෙමනම් මේ වර්තමාන මොහොතේ මේ අවස්ථාවේදී මේ දැන් එළඹ සිටි සිහියෙන් වාසය කරන්න එහෙනම් අපිව යම් පෙළඹවීමක් යම් මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් ප්‍රායෝගිකව ඒ සඳහා යෙදවීමක් මේ සියලු කාරණා එතකොට සතිපට්ඨානය හරහා සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව මේ සඳහා යෙදවීම මේ මුළු සතිපට්ඨානය තුලම අන්තර්ගත වෙනවා. එතකොට ඉදිරිපත් කරලා තියෙන සියලුම කර්මස්ථාන එහෙම නැත්නම් මේ සූත්‍රය අන්තර්ගත වෙන විවිධ ක්‍රමෝපායන් සියල්ලම හොඳට මූලික වෙලා තියෙනවා. අන්නේ එළඹ සිටි සිහිය මේ මොහොතේදී පවත්වන එක. ඊට පස්සේ ඒකට කරන උපස්ථානයක්. ඒකට ඒ එළඹ සිටි සිහිය තව තව වර්ධනය කරන්න, ඒක බහුලීකృత කරන්න, ඒකේ යම් පරිපූර්ණත්වයක් දක්වා පැමිණෙන්න කරන උපස්ථානය, ඒ කරන අනුග්‍රහය තමයි මේකේ තියෙන්නේ. ඒතකොට සතියට සඳහා කරන උපස්ථානය, සතියට කරන අනුග්‍රහය, සතිය තව තව වර්ධනය කිරීම සඳහා කරන ඒ අභ්‍යාස, ඒ සියල්ල එතකොට මේ සතිපට්ඨානය, සති උපට්ඨානය තුල අන්තර්ගත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මොනවද සතර සතිපට්ඨානයන් කියලා උද්දේශයක් වශයෙන්, මාතෘකාවක් වශයෙන් ඊළඟට කියලා දෙනවා. ඉද බික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අ비ජ්ජා දෝමනස්සං. දැන් මෙතනම මහා ගැඹුරු කාරණා කීපයක් තියෙනවා. දැන් එකක් තමයි කායේ කායානුපස්සී. කායේ කායානුපස්සී. කයෙහි කය අනුව බලමින්. එතන මොකද්ද මේ කයෙහි කය අනුව බලනවා කියලා කියන්නේ? දැන් අපි දන්නවා ඉතින් අපි හැමෝටම කයක් තියෙනවා. අපි හැමෝටම ශරීරයක් තියෙනවා. ඒතර මේ ශරීරය දිහා අපිට එක එක විදිහට බලන්න පුළුවන්. අපිට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා මේ ශරීරය දිහා බලන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි මේ ශරීරය ගැන පොතක් ලියලා තියෙනවා. මේ කොටස් තියෙනවා. මේ විදිහට මේකේ විවිධාකාර කායික අංග අන්තර්ගත වෙනවා. ඊළඟට මේ විදිහට තමයි මේකේ කය විච්ඡේදනය කරාම මෙන්න මේ කොටස් තමයි ඇතුලේ තියෙන්නේ. සමේ සංයුතිය මෙන්න මේකයි. හෘදේ වස්තුව මෙන්න මෙහෙමයි කියලා ඉතින් අද වෛද්‍ය විද්‍යාවෙන් ඉතින් ඔය සියලුම තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. ඉතින් තවත් කෙනෙකුට පුළුවන් ඒ විදිහට මේ පොතක් බලලා එහෙම නැත්නම් මේ ඒ ගැන පළවෙච්ච මොකක් හරි ලිපියක් කියවලා නැත්නම් අන්තර්ජාලයෙන් හොයාගෙන ඉතින් මේ තොරතුරු ටික ඔක්කොම Tamanට අද එච්චර අපහසුකුත් නෑ. ඉතින් ඒක අතකින් බැලුවාම මේ කය ගැන ඉගෙන ගන්න. ඉතින් එතකොට ඒකද මේ කායानुපස්සනාව. දැන් මෙතෙන්දී කයෙහි කයානුව බැලීම, කායේ කායානුපස්සී කියන වචනේ ඊට වඩා ගැඹුරක් තියෙනවා. මෙතෙන්දී අදහස් වෙන්නේ මේ තියෙන කය. තමන්ගේ කියා ගන්න කයෙන් පටන් අරගෙන මේ කයම ඍජුව මේ මොහොතේදී හොඳට අත්දැකීමක් තුලින්ම අවබෝධ කර ගැනීම. ඉතින් එතකොට මෙතනින් පතෙන් අරගත්ත ඒ අනුන්ගේ දැනුමක් හරහා හිත තත්වගත කිරීමක් නෙමෙයි, තමන්ම පරිශ්‍රණය කිරීම හරහා. තමන්ම හොඳට ආර්ය පරිශ්‍රණයක නිරත වීම හරහා හොඳට මේ කයේ තියෙන යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. එතකොට මේ යථා ස්වභාවය අවබෝධ වීම ක්‍රමානුකූලව භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ ඉදිරිපත් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් කායानुපස්සනා කොටසදී කර්මස්ථාන විශේෂයෙන් ගත්තොත් 14ක් අන්තර්ගත වෙනවා. ඒතර මුලින්ම පටන් ගන්නවා ආනාපාන සතියෙන්. කොහොමද මේ හුස්ම ගැනීමට සිහිය පිහිටවන්නේ කියන කාරණේ. දැන් ඔන්න අපිට තේරෙනවා එතකොට මේ හුස්ම ගැනීම කියන එක මේ කයේ නිරන්තරයෙන් සිද්ධ වෙන කාර්යයක්. ඒතර ඒකම පාදක කරගන්නවා එළඹ සිට සිහිය දියුණු කරගන්න. ඊට පස්සේ ඒ එළඹ සිට සිහිය දියුණු කරගත්ත එක තව ව්‍යාප්ත කරනවා විවිධාකාර ඉරියව් වලට. සක්මන් කරද්දී, හිටගෙන ඉඳද්දී, ඉඳගෙන ඉඳද්දී, සතපිලා ඉඳද්දී ඒ විදිහට අර අනෙකුත් අපේ තියෙන ඉරියව් පැවැත්වීම් වලදී මේ සිහියෙන්ම ඒ කටයුතු කරන්න ඔන්න ටික ටික දැන් ව්‍යාප්ත කරනවා. ඊට පස්සේ සම්පජඤ්ඤ පබ්බේදී මේ තව අනෙකුත් ඒ අනු කුඩා කටයුතු වලදී අපි එදිනදා කරන සාමාන්‍ය නියැලෙන ඒ සියලුම කටයුතු වලටත් මේ සිහිය ව්‍යාප්ත කරන්න පතුරවන්න ඒ කටයුතුත් සිහියෙන් කරන්න ඔන්න ඊට පස්සේ උන්න උත්සාහවන්ත වෙනවා. දැන් අපිට තේරෙනවා දැන් මේ කයම පාදක කරගන්නවා ඒ සිහිය තවදව දියුණු කරන්න. සිහියෙන්ම මේ කය තව
විමර්ශනය කරනවා. හොඳට විමසලා දැනගන්නවා. ඉතින් ඊළඟට අපේ කය ගැන තීච්ච යම් යම් වැරදි අදහස් මිත්‍යාවක් අපේ හිතේ තිබුණා නම් මේ කය ගැන විපල්ලාසයක් තිබුණා නම් වැරදි වැටහීමක් තිබුණා නම් ඒක දුරු කරගන්න විදිහට දැන් මේ බුදුරජාන් වහන්සේ මේ සතිපට්ඨානයේ කර්මස්ථාන හරි ලස්සනට ගොනු කරලා තියෙනවා. දැන් ඊට පස්සේ මේ කය දිහා වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න ඊට පස්සේ උගන්වනවා. ඒ කියන්නේ මේකේ අන්තර්ගත වෙලා තියෙන කොටස් මොනවද? මේක තනි රූපයක්, තනි ශරීරයක්, තනි ඒකකයක් වශයෙන් ගන්න නැතුව මේක සකස් වෙලා තියෙන කොටස් මොනවද කියලා ඊට පස්සේ බලන්න කියනවා. ඒවා දිහා පිළිකුල් සහගත ආකාරයේ ඒවැය තියෙන යථා ස්වභාවය නම් මේක බොහොම අප්‍රසන්නයි පිළිකුල් සහගතයි කියලා අන්න ඒකත් හිතේ තේරුම් ගන්න කියලා කියනවා. ඊට පස්සේ තව ටිකක් සූක්ෂම විදිහට මේකේ තව සූක්ෂම මට්ටමකින් මේකේ අන්තර්ගත වෙලා තියෙන නැත්නම් මේක සකස් වෙලා තියෙන මේ සතර මහා ධාතුන් තේරුම් ගන්න කියලා කියනවා. ඉතින් ඒකත් තේරුම් ගන්නේ ප්‍රායෝගිකවමයි. එහෙම නැතුව පොතක් බලලා නෙමෙයි තමන්ම ප්‍රායෝගිකව අත්දකින්න අවශ්‍යයි. කායේ කායානුපස්සී. බොහෝම තමන්ගේ අත්දැකීමක් වශයෙන් ඍජු අත්දැකීමක් වශයෙන් ඒ මොහොතේදී මේ කායික ක්‍රියාකාරීත්වය එහෙනම් තමන් අත්දකින්න අවශ්‍යයි. අත්දැකීම හරහා මේ තමන්ගේ ප්‍රත්‍යක්ෂය හරහා තමයි එතකොට මේ සතිපට්ඨානයක් වඩන්න උගන්වන්නේ. ඊට පස්සේ අන්තිමට මේ කය මිය ගියාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? කයට අත්වෙන ඉරණම කුමක්ද? මොන අවධීන් පහු කරගෙනද මේ කය ඉස්සරහට තව දි รา පත් වෙන්නේ කියන එකත් ඊට පස්සේ මතක් කරලා දෙනවා. ඒතර අපිට තේරෙනවා මේ කයම මේ ප්‍රඥාව වර්ධනය කිරීම සඳහා උපයෝගී කරගන්නවා විවිධාකාර දෘෂ්ටි කෝණ හරහා. මුලින් හොඳට මේ වර්තමාන මොහොතට හිත ගන්නවා. ඒකටත් කයම උපයෝගී කරගන්නවා. ඒක තව තියුණු කරගන්නවා. හොඳට සියුම් දෙයක් දිහා තව අතිසියුම්ම බලන්න, තීක්ෂණව බලන්න පුළුවන් ශක්තිය, හැකියාව දියුණු කරගන්නවා කයම හරහා. ඊට පස්සේ මේ දියුණු කරගන්න සතිය තමන්ගේ ජීවිතේ පුරාම ව්‍යාප්ත කරනවා. හොඳට සිහියෙන් හැම කටයුත්තක්ම කරන්න උත්සාහන්ත වෙනවා. එදිනෙදා කටයුතු වල නිරත වෙනකොටත් සිහියෙන්ම කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ කය ගැන යම්කිසි තිබුණා නම් රාගයක් එහෙම නැත්නම් මේ ගැන ලොකු මාන්නයක් තිබුණා නම් අන්න ඒවා දුරු කරන්න මේ පිළිකුල් භාවනාවක් උගන්වනවා. ඊට පස්සේ තව සූක්ෂමව දකින්න ධාතු මනසිකාරයක්. ඊළඟට මිය ගියාට පස්සේ මොකද්ද මේ කයට වෙන්නේ කියලා. එවනම් මේ කයේ තියෙන යථාර්ථය, යථා ස්වභාවය භාගතුන් වහන්සේ මේ විදිහට ඔන්න කාය අනුපස්සනාවකින් උගන්වනවා. ඉතින් අපි එක එකක් ගැන ගැඹුරට යමු ටික මේ ධර්මදේශනා මාලාව හරහා. දැන් අද ඇත්තටම මම උත්සාහන්ත වෙන්නේ මේකේ එක්තරා අන්දමකින් සමාලෝචනයක් කරන්නයි. ඊට පස්සේ දැන් මේ විදිහට කියන භාගතුන් වහන්සේ ඊට පස්සේ කියනවා ආතාපි. ඔන්න ගුණයක් කියනවා. ඒ කියන්නේ මේ කටයුත්ත කරද්දී ආතාපි කියලා වීරයක් අවශ්‍ය වෙනවා. දැන් ආතාපි කියුවම එතන සාමාන්‍ය වීරයම නෙමෙයි. එතන මේ කෙලෙස් තවන වීරය. මෙතෙන්ට අත්අඩගත වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ හිතේ විවිධාකාර කෙලෙස් පහළ වෙනවා. රාග, ద్వේෂ, මෝහ ඔක්කොම ඉතින් පහළ වෙනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයාගේ හිතේ තියෙන්න ඕනේ එක්තරා අන්දමකින් කෙලෙස් යටපත් කරමින් මේ කටයුත්ත කළ යුතුයි කියලා වගේ අදහසක් යෝගාවචරයාගේ හිතේ තියාගන්න අවශ්‍යයි. එතකොට කෙලෙස් මතුවෙනකොට උපක්‍රමශීලීව මේ සතිපට්ඨානයම පාදක කරගන්නවා කෙලෙස් දුරු කරගන්න. පස්සේ සතිපට්ඨානයම නැත්නම් සතියම උනත් ප්‍රමාණවත් වෙනවා කෙලෙස් හිතින් බැහැර කරගන්න. නමුත් මුලදී කය පාවිච්චි කරනවා අපේ හිත ඉබාගාත යන එක, දොඩමළු වෙන එක, කතන්දර ගොතන එක වළක්ව ගන්න. එතකොට කය තමයි නැංගුරමක් වෙන්නේ. එහෙ මෙහෙ දුවන හිත එක්තෙන් කරගන්න. හොඳට ස්ථාවර කරගන්න. ඉතින් එතකොට ඒ ආතාපි කියන ගුණය Taman තුල එහෙමනම් ඇති කරගන්න අවශ්‍යයි. වීරය පැත්තෙන් ගත්තොත් දැන් මේ කටයුත්ත කරන්න ගියාම සමහරවිට අධෛර්ය වෙන්න පුළුවන්. මේක තාම වැඩුන් නෑනේ කියලා හිතේ කනස්සල්ලක් පහළ වෙන්න පුළුවන්. සමහරවිට ක්‍රමේ වැරදිලා තනිකරම නිකන් අවුල් වෙන්න පුළුවන්. මනස වැටෙන්න පුළුවන්. අනිත් අය බාධා කරන්න පුළුවන්. භවනා කරන්න ගියාම විවිධාකාර নানা ප්‍රකාර බාධා පැමිණෙන්න පුළුවන්. ඉතින් මේ හැම තැනකදීම හිත වැටෙන්න නොදී අධෛර්යමත් නොවි
නැවත නැවත නැගිටුවා සිටීමත් අන්න වීරයටම අයිතියි. ආතාපී කියන වීරය කොටසටම ඒකත් අයිතියි. ඒ වගේමයි මේක මේ දවසින් දෙකකින් අවසන් වෙන ක්‍රියාවක් නෙමෙයි. මේකට ඉතින් යම් පමණක කාලයක් ගත වෙන්න පුළුවන්. ඉතින් සූත්‍රයේ අගට බුදුරජාණන් වහන්සේ කාලවකවානු පවා පෙන්ලා දෙනවා. ඉතින් එතකොට ඒ බඳු කාලයක් තිස්සේ මේක කරන්න ඒ පවත්වාගෙන යාමේ වීරයෙකුත් මෙතෙන්ට අවශ්‍ය වෙනවා. අද භාවනා කළා අවසන් කරන්නේ ඔන්න හෙටත් භාවනා කරනවා. හෙටත් සිහිය දියුණු කරනවා. අනිද්දාට සිහිය දියුණු කරනවා. ඊළඟ සතියෙත් සිහිය දියුණු කරනවා. ඊළඟ මාසෙත් සිහිය දියුණු කරනවා. ඊළඟ අවුරුද්දෙත් සිහිය දියුණු කරනවා. මේ ආකාරයෙන් මේ පටන් ගත්ත වැඩේ දිගට කරගෙන යෑමේ ශක්තිය, අත්හැර දාන්නේ නැතිව කිරීමේ ශක්තිය ඊළඟට මෙතෙන්ට අවශ්‍ය වෙනවා. එතකොට මෙන්න මේ ආතාපී කියන ගුණය අපි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි මතු කරලා පෙන්නනවා. එහෙමනම් මේ සතිපට්ඨානය දිනු කරන්නේ බෞද්ධ භාවනා ක්‍රමයක් වශයෙන් මේ සතිපට්ඨානය දිනු කරන්නේ එකක් කෙලස්තාවන වීරයකින් යුක්තව ඒ සඳහා ක්‍රමෝපායක් වශයෙන් ඒ වගේමයි කොයිතරම් බාධා පැමිණියත් නැවත නැවත නැගිටිමින් නැවත නැවත මේ කටයුත්තේ නියැලෙමින් මේ කටයුත්ත කරනවා. ඒ වගේමයි දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව මේ භාවනාව කරගෙන යාමේ උත්සාහය, ධෛර්යය, ශක්තිය පවත්වාගෙන මේ කටයුත්තේ කරනවා. කටයුත්තේ නියැලෙනවා. එතකොට අන්න ඒක බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ආතාපී කියලා ගුණයෙන් සඳහන් කරනවා. ඊට පස්සේ පෙන්නනවා සම්පජානෝ. දැන් පජානාති කියන වචනයෙන් දැනගන්නවා කියලා අදහස ගන්න පුළුවන්. සම්පජානෝ කියලා කිව්වම ඊටත් වඩා බොහොම පූර්ණ වශයෙන්, බොහොම සියුම් වශයෙන්, පැහැදිලි වශයෙන් දැනගන්නවා කියලා තව මේකේ අර්ථය වර්ණනා කිරීමක්, අර්ථය තව ಗುಣ වශයෙන් වැඩි කිරීමක් මේ සම්පජානෝ කියලා වචනය තුල අන්තර්ගත වෙනවා. එතකොට අපි දෙයක් දිහා බලද්දී ලාවට බලන ගතියක් මුලදී තිබුණාට පස්සේ ඒ දිහා බොහොම තීක්ෂණව බලන ගතියක්, විනිවිද යන විදිහට බලන ගතියක්, සියුම් ලක්ෂණ වැටහෙන අන්දමින් බලන ගතියක් එහෙමනම් මේ දේශනාව තුළ තියෙනවා. එතකොට අපි දැන් සතිය දිනු කරගෙන යනකොට මේ සම්පජානෝ කියන ගුණය එහෙනම් මේකට එකතු කරගන්න අවශ්‍යයි. නිකාං ඔහේ මතුපිට සිහිය දිනු කිරීමක් නෙමෙයි. සිහිය දිනු කරාට පස්සේ ඒ වර්තමාන දහම දිහා තමන්ගේ අවධානය යොමු වෙච්ච යම් හෝ දෙයක් දිහා තියුණුව බලන බැල්මක්, විමසිල්ලෙන් බලන බැල්මක්, විනිවිද යනසේ බලන බැල්මක් අවශ්‍ය වෙනවා. සම්පජානෝ. සතිමා කියන්නේ එතකොට දැන් අපි විස්තර කරපුවේ සිහියමයි. එතකොට මේ එළඹ සිටි සිහිය. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. මේ හිතට මේ කටයුත්ත කරද්දිත් මේ ලෝකයේ සම්බන්ධයෙන් විවිධාකාර ආසාවන්, කැමැත්තවල්, රාග, ද්වේෂ, මෝහ මේ ඔක්කොම පහළ වෙන්න පුළුවන්. මේවා ඔක්කොම විනයනය කරනවා. මේවා ඔක්කොම ටිකක් පැත්තකින් තියා ගන්නවා. තාම ඉතින් මේවා දුර වෙලා නැහැ. හැබැයි දැනට ඒවා ඔක්කොම පැත්තකින් තියා ගන්නවා. මේ ඔක්කොම පැත්තකට දාලා පැත්තකින් තියලා ඊට පස්සේ එළඹ සිටි සිහියෙන් යුක්තව මේ වර්තමාන මොහොතේ තියෙන දේ දිහා හොඳ විමසුම් නුවණකින් බලනවා. කෙලෙස් තැවීමේ අදහසක්, කෙලෙස් දුරු කිරීමේ අදහසක් හිතට පැමුණා නම් යම්කිසි ලෝභයක්, රාගයක්, ද්වේෂයක් ඒවා පැත්තකින් තැබීමේ අදහසක් එහෙමනම් මේ මානසික ව්‍යායාමයේ තුල තියෙනවා. ඒතර අපිට තේරෙනවා මෙතන නිකාං ඔහෙ සිහිය පැවැත්වීමමත් නෙමෙයි, ඊට එහාගේ යම්කිසි පසුබිම සකස් වීමක් තියෙනවා. ආතාපී කියලා වීරයක් පවත්වන්න අවශ්‍යයි. ඒක එක පැත්තකින් ගත්තොත් කෙලස් තවන වීරයක්, තවත් පැත්තකින් ගත්තොත් මේ වැඩේ අඛණ්ඩව දිගට පැවැත්වීමේ වීරයක්. ඒ වගේමයි පැමිණෙන බාධාවන් ජයගෙන අත්හරින්නේ නැතුව ඉස්සරහට ගෙන යාමේ වීරයක් මෙතනට අවශ්‍යයි. ඊට පස්සේ සම්පජානෝ කියලා දැන් සිහිය පිහිටුවා ගත්තට පස්සේ ඒ ඉස්සරහා තියෙන ධර්මතාව දිහා, ඉස්සරහා තියෙන යම් හෝ දෙයක් දිහා බොහොම සියුම්ව, විචක්ෂණව බැලීමේ හැකියාව දිනු කරන්න අවශ්‍යයි. ඊළඟට විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං කියලා ඒ තමන්ගේ මානසික පරිසරය බොහොම පුළුවන් තරම් මධ්‍යස්තව, ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව බොහොම මධ්‍යස්ත ආකාරයෙන් පවත්වන්නත් අවශ්‍යයි. ඉතින් එතකොට මේ බුදුහාඳුරෝ මේ කමඨහන කියලා දෙන්න කලින්ම මේ හිතේ පවත්වා ගත යුතු ඒ බාහිර සාධක පැත්ත නැත්නම් හිතේ තියෙන්න ඕන මානසික වාතාවරණය මෙතෙන්දි කියලා දෙනවා. ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. එතකොට මෙන්න මේ හැකියාවන් ටික සහිතව තමයි එහෙනම් අර
කය පිළිබඳව ඍජු අත්දැකීමක් ලබන්න උත්සාහන්ත විය යුත්තේ. ඊළඟට කියනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේ ආකාරයෙන්ම මේ කයේ වෙන්න පුළුවන්, හිතේ වෙන්න පුළුවන් යම් යම් වේදනාවන් පහළ වෙනවා. සැප වේදනාවන් වෙන්න පුළුවන්, දුක් වේදනාවන් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවන් වෙන්න පුළුවන්. මේ සියල්ලම එතකොට අර කියපු විදිහටමයි බලන්නේ. කෙලස් තවන වීරයෙන් යුක්තව ඊළඟට ඒ වේදනාවන් දිහා බොහොම සියුම්ම මේ බලන බැල්මක්, තීක්ෂණව බලන බැල්මක්, විනිවිද යනසේ බලන බැල්මක් එතන තියෙනවා. ඊට පස්සේ සතිමා හොඳට සිහියෙන් එළඹ සිට සිහියෙන් මේ මොහොතේදී බලන බැල්මක් තියෙනවා. ඊළඟට මධ්‍යස්ත බවක් හිතේ තියෙනවා. ඒ කියන්නේ ඇලෙන්න යන්නෙත් නැහැ, යටෙන්න යන්නෙත් නැහැ. විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං. මේ එන අමුතු ඇල්මක් එනවා නම්, අමුතු ලෝභයක්, කැමැත්තක්, ආසාවක් එනවා නම් ඒකත් අයින් කරලා දානවා. ඒ වෙනුවට මේ ගැන දෝමනස්සයක්, අකමැත්තක්, ද්වේෂයක් පහළනවා නම් ඒකත් අයින් කරලා දානවා. ඒතකොට මනසේ තියෙන හරිය මධ්‍යස්ත බවක්, අපක්ෂපාතී බවක් තියෙනවා. ඉතින් ඒකාතකින් බැලුවම මෙතන අපිට තේරෙනවා හරියට නිකන් අර පරීක්ෂණාගාරයක පරීක්ෂණයක් කරන්න ගියාම ඒ ඌමනා කරන යම්කිසි මධ්‍යස්ත බව ඒ උපකරණේ නැත්තම් පරීක්ෂා කරන උපකරණේ නැත්තම් පරීක්ෂා කරන උපකරණයම සාවද්‍යයි. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි අන්වීක්ෂයකින් මොකක් හරි බලන්න යනවා. එතකොට මේ අන්වීක්ෂයම සාවද්‍ය නම් එතකොට අපිට ලැබෙන තොරතුරු සම්පූර්ණයෙන්ම වැරදි සහගතයි. මොකද ඒකේ මොනවා හරි දෝෂ තිබිලා තියෙනවා ඒ අන්වීක්ෂයේ. එහෙමනම් අන්වීක්ෂය එහෙමනම් මුලින්ම දෝෂ රහිත කරගන්න ඕනේ. අන්න ඒ වගේ තමයි දැන් අපි මේ කරන්න යන්නේ ආර්ය පරිශ්‍රණයක්. මේ ආර්ය පරිශ්‍රණයේදී අපි පාවිච්චි කරන අන්වීක්ෂය වගේ තමයි මේ අපේ හිතේ හදාගන්න ඒ සමාධිමත් බව. එතකොට ඒ සමාධිමත් බව හොඳට පවත්වන්න නම් ඒ යම් බාහිර සාධක ඒකේ අන්තර්ගත වෙන යම්කිසි ಗುಣ විශේෂයන් අන්න බුදුහාඳුරු සඳහන් කරනවා. සමාධිමත් බව ඒකාග්‍රතාවය අවශ්‍ය වෙනවා. ඒකාග්‍රතාවය පවත්වන්න ඕනේ මේ මොහොතේදී එළඹ සිට සිහියෙන් යුක්තව. ඒ වගේමයි කෙලස් තවන වීරයක් අන්තර්ගත වෙන්න ඕනේ. දිගට කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මනස වැටුනොත් ආයි නැගිටුවා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ බලන දේ දිහා සියුම් තීක්ෂණව විනිවිද යනසේ බලන බැල්මක් අපිට තියෙන්න ඕනේ. ඒ වගේමයි මනසේ මධ්‍යස්ත බවක්, අපක්ෂපාතීත්වයක්, රාගයට, ද්වේෂයට ගිහිල්ලා ඒවෙන් කිලුට නොවෙච්ච ගතියක් මේ බැල්මේ තියෙන්න ඕනේ. එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සතිය දියුණු කිරීම මෙන්න මේ යම්කිසි ಗುಣ විශේෂයක් හරහා එහෙම නැත්නම් මේ කියපු මානසික වාතාවරණයක් මත පදනම් වෙලා තමයි කරගෙන යන්නේ. ඊට පස්සේ මේකේ තවත් ඉස්සරහට යන්න කලින් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සෑම සතිපට්ඨානයකම තවත් අංග රැසක් අන්තර්ගත කරලා තියෙනවා. දැන් කායානුපස්සනාව ගත්තොත් ඒකේ අපිට අන්බ වෙනවා 14ක්. කර්මස්ථාන වශයෙන් ගත්තොත් 14ක් අන්තර්ගත වෙනවා. ආනාපාන සතිය මුලින්ම වෙනවා, ඉරියාපත භාවනාව ඊට පස්සේ එනවා. සම්පජඤ්ඤයේ වශයෙන් මේ එදිනදා කටයුතු වලදී තව සිහිය දියුණු කරන ආකාරය ඊට පස්සේ උගන්වනවා. ඊට පස්සේ පිළිකුල් භාවනාව කාය කොටස් කරලා බැලීම, විච්ඡේදනය කරලා බැලීම ඊට පස්සේ උගන්වනවා. ඊට පස්සේ කයේ අන්තර්ගත සියුම් ධාතු ලක්ෂණ හොඳින් තේරුම් ගනිමින් ඒවා හඳුනා ගනිමින් අපි තමා වශයෙන් අත්දැකීමින් කටයුතු කිරීම ධාතු මනසිකාරය ඊට පස්සේ උගන්වනවා. ඊට පස්සේ මේ කයපත් වෙන මිය ගියාට පස්සේ මේ කයට අත් වෙන ඉරණම මේ කයපත් වෙන විවිධ මට්ටම් අවදීන් 9ක් ඊට පස්සේ ඉදිරිපත් කරනවා. ඒතර සම්පූර්ණ වශයෙන් ගත්තොත් කර්මස්ථාන 14ක් මෙතන අන්තර්ගත වෙනවා. වේදනානුපස්සනාව ගත්තොත් එක වේදනානුපස්සනාවක් ගන්න පුළුවන්. ඒ වගේම චිත්තානුපස්සනාවත් එකක් වශයෙන් ගන්න පුළුවන්. ධම්මානුපස්සනාවට ආවහම ඒක තවත් ටිකක් විග්‍රහ වෙනවා. ඒකෙදි මුලින්ම නීවරණ ගැන ධර්මතා වශයෙන් මෙනෙහි කරනවා. ඊට පස්සේ ස්කන්ධ පබ්බේදී නැත්නම් ඛණ්ඩ පබ්බේදී මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවය බලමින් භාවනා කිරීමක් උගන්වනවා. ඊට පස්සේ ආයතනයන් වශයෙන් මේ ඇස්කන් ආසාදී මේ ඉඳුරන් ආයතනයන් පරිහරණය කරද්දී එතෙන්දී කොහොමද ඒ දිහා දකින්නේ, ඒ දිහා දැනුවත් වෙන්නේ, ඒ හරහා සිහිය දියුණු කරගන්නේ කියන කාරණාව ඊට පස්සේ ඉදිරිපත් කරනවා. ඊට පස්සේ මේ හිතේ දියුණු වෙන බොජ්ජංග ධර්ම මේ බෝධියට උපකාර වන අංග, බෝධි අංග
ඒවා වැඩෙන හැටි බලන ආකාරය ගැන දැනුවත් වෙන ආකාරය ඊට පස්සේ උගන්වනවා. අවසාන වශයෙන් චතුරාර්ය සත්‍ය මේ හිතේ වැඩෙන හැටි, වඩන හැටි ඊට පස්සේ උගන්වනවා. ඒතර අපිට තේරෙනවා මේක සෑහෙන පුළුල් ක්ෂේත්‍රයක්. අපි ධහමේ කතා කරන සෑහෙන පුළුල් ක්ෂේත්‍රයක් මේ සතිපට්ඨානය තුළ අන්තර්ගත කරලා තියෙනවා. ඊට පස්සේ තවත් මේ ගැන වැදගත් කරුණක් තියෙනවා. මේ සතිපට්ඨානය වඩනකොට මුලින්ම අපිට සිහිය පිහිටුව ගන්න අවශ්‍යයි. ඒක ගැන තමයි මේ අපි මෙතෙක් විස්තර කරේ. සිහිය පිහිටුව ගන්න මේ කය පාවිච්චි කරන්න පුළුවන්, වේදනාවන් පාවිච්චි කරන්න පුළුවන්, හිත පාවිච්චි කරන්න පුළුවන්, අනිකුත් ධර්මතාවන් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙලාව සිහිය පිහිටුවා ගැනීම. ඊට පස්සේ හැබැයි භාවනාව සතිපට්ඨාන භාවනාව කියවම ඊටත් එහා මට්ටමක් තියෙනවා. සිහිය පිහිටුවා ගත්ත පමණින් සතිපට්ඨාන භාවනාව සිද්ධ වෙන්නේ නැහැ. සිහිය පිහිටුවා ගැනීම එකක්, පිහිටුවාගත් සිහිය පාදක කරගෙන භාවනාවක් වශයෙන් වඩන එක තව එකක්. ඒතොර මේ සතිපට්ඨාන සූත්‍රය තුල මෙන්න මේ සතිපට්ඨානයත් අන්තර්ගත වෙනවා, සතිපට්ඨාන භාවනාවත් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ මේ සතිපට්ඨාන භාවනාව කෙනෙක් ඔන්න වඩ아가ගෙන යනකොට හිතේ කොහොමද පහළ වෙන විදසුන් නුවණක්, විදසුන් ප්‍රඥාවක්, විදර්ශනා ප්‍රඥාවක් ඔන්න හිතේ පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ විදර්ශනා ප්‍රඥාව තව වර්ධනය කරන්න, මේ විදර්ශනා ප්‍රඥාව තමන්ගේම දෙයක් බවට පත් කරගන්න, කෙලෙසුන් දුරු කර ගැනීම පිණිස පාවිච්චි කරන්න, මේ ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්න ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා. මොකද මේ විපස්සනා නුවණක් පහළ වෙච්ච පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක තව වර්ධනය කරන්න, තව පිරිසුදු කරන්න, ප්‍රගුණ කරන්න, බහුලීකృత කරන්න, පරිපූර්ණ කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අන්න ඒකට උවමනා කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඉතින් එතකොට මේ ප්‍රතිපදාවත් සැකෙමින් මේ සතිපට්ඨාන සූත්‍රයේදී අන්තර්ගත වෙනවා. ඉතින් එතකොට මේ අංග 3 බොහොම පැහැදිලිව දේශනා වෙන තවත් සූත්‍රයක් එනවා සතිපට්ඨාන විභංග සූත්‍රය කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බොහොම පිරිසුදුව කියලා දෙනවා. මහණෙනි මෙන්න මේ සතිපට්ඨානය කියන්නේ එකක්, සතිපට්ඨාන භාවනාව කියන්නේ තව එකක්, සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා. වෙනත් වචනකින් කියනවා නම් සතිපට්ඨානය ප්‍රගුණ කිරීම සඳහා, සතිපට්ඨානය වැඩිම සඳහා යා යුතු ගමන් කළ යුතු මාර්ගය, ප්‍රතිපදාව කියන්නේ තව එකක්. කියලා නම් අවස්ථා තුනක් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒතර අපිට එහෙමනම් මේ සතිපට්ඨාන සූත්‍රයේදී මේ අවස්ථා තුනම මුණ ගැහෙනවා. මුලින්ම සිහිය පිහිටුවා ගැනීමක්, ඊට පස්සේ භාවනාවක් වශයෙන් දියුණු කිරීමක්, ඒ දියුණු කරද්දී පහළ වෙන විදුසුන් නුවණ තව තීක්ෂණ කරගනිමින්, තව උද්දීපනය කරගනිමින්, ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම සකස් කරගනිමින් දිගට කළ යුතු ප්‍රතිපදාවක්, දිගට වැඩි යුතු ප්‍රතිපදාවක් අපිට එනම් මතු කරගන්න පුළුවන්. ඒ සතිපට්ඨාන විභංග සූත්‍රයේදී නැවතත් මම කියන්න කැමති හරිම පිරිසුදුව මේ කාරණා තුන බුදුරජාණන් වහන්සේ වෙන් වශයෙන් කියලා දෙනවා. ඒක අන්තර්ගත වෙන්නේ සතිපට්ඨාන සංයුක්තයේ විභංග සූත්‍රය කියන නමින් තමයි දේශනා කරලා තියෙන්නේ. එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානයේ වශයෙන් සිහිය පිහිටුවීම හොඳට ඒ මේ මොහොතේදී එළඹ සිට සිහිය යම් කාරණා මේ කය සම්බන්ධයෙන්, වේදනාවන් සම්බන්ධයෙන්, සිත සම්බන්ධයෙන්, විවිධාකාර ධර්මතා සම්බන්ධයෙන් සිහිය පිහිටුවීම, ඒක පළවෙනි අදියර. ඊට පස්සේ මේක තව වර්ධනය කිරීම, බහුලීකృత කිරීම, ඊළඟට මේ බහුලීකృత කිරීම හරහා Taman තුල විදර්ශනා නුවණක් දියුණු වීම. ඒතර මෙන්න මේ කාරණාත් අර දෙවෙනි සහ තුන්වෙනි කොටස් වලට අන්තර්ගත කරලා සතිපට්ඨාන භාවනාවත්, සතිපට්ඨාන භාවනා ප්‍රතිපදාවත් දේශනා කරනවා. ඉතින් එහෙනම් අපි බලමු ටික කොහොමද මේ සතිපට්ඨාන සූත්‍රයේදී කෙනෙක් ප්‍රායෝගිකව මේ දේවල් දියුණු කරන්න කියලා. දැන් අපිට එහෙනම් අද පළවෙනි එක අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ තමයි මේකේන ආනාපාන සතිය. ඉතින් අපි දැනටමත් සෑහෙන දුරට ආනාපාන සතිය ගැන සාකච්ඡා කරලා තියෙනවා. කායගත සති සූත්‍රයත් පටන් ගත්තෙම ආනාපාන සතියෙන්. ඉතින් මේ මාතෘකාව එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්න තැනකින්ම මේ සතිපට්ඨානයට බැහැ ගන්න ලැබෙන එකත් ලොකු පහසුවක්. ඒ නිසා අපි ආනාපාන සතියෙන්ම මේ සතිපට්ඨානය විස්තර කරන්න එහෙනම් ආරම්භ කරමු. එතනින්ම තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්න පටන් ගන්න තියෙන තේරවාදී ක්‍රමයට ආනාපාන සතිය තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ
ඊළඟට ඔන්න කායානුපස්සනාව විස්තර කරන්න පටන් ගන්නවා. කායානුපස්සනාවේ පළවෙනි කර්මස්ථානයේ වශයෙන් ආනාපාන සතිය ඉදිරිපත් කරනවා. ඉද පික්කවේ බික්කු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා බුදුරජාණන් වහන්සේ ඔන්න ආනාපාන සතිය වැඩිම සඳහා අවශ්‍ය වෙන යම්කිසි පසුබිමක් පරිසරයක් පෙන්ලා දෙනවා. අරඤ්‍යගතෝවා ඔන්න ඉතින් කලයකට යන්න කියලා කියනවා. ආරණ්‍යයකට යන්න කියලා කියනවා. වනාන්තරයකට යන්න කියලා කියනවා. මොකද අපිට මේ ආනාපාන සතිය කියන සියුම් හැකියාව, සියුම් ගුණය නැත්නම් මේ සියුම් ධර්මතාව ගැන පවත්වන සිහිය සාර්ථක වෙනවා හුඟක් නිශ්ශබ්ද පරිසරයකදී. අනිත් අය ගැවසෙන්නේ නැති පරිසරයකදී. අනිත් අයගෙන් නිදහස් වෙච්ච, අනිත් අයගෙන් විවේක වෙච්ච, එහෙම නැත්නම් මිනිසුන් නොගැවසෙන තැනක මේක කරන එක බොහොම පහසුයි. ඉතින් එතකොට ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ මුලින්ම මතක් කරනවා. අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා. එහෙම නැත්නම් රුක් මුලකට යන්න කියලා කියනවා. ගහක් මුලකට යන්න කියලා කියනවා. ශුඤ්ඤාගාරගතෝවා කවුරුවක්වත් නැති ශූන්‍යාගාරයකට යන්න කියලා කියනවා. ඉතින් අපි දැන් භාවනා වැඩසටහනක් එහෙම කරද්දි එතකොට මෙන්න මේ ශූන්‍යාගාර කියන පරිසරය තමයි හුඟක් වෙලාවට අපිට ලැබෙන්නේ. තවත් පිරිස ඉන්න පුළුවන්. නමුත් අපි ඇහැ පියාගත්තට පස්සේ අපි අපේ ලෝකේ තනි වෙන ගතියක්, අනිත් අයත් ඒ තම තමාගේ පෞද්ගලික පරිසරය තුළ ඉන්න ගතියක් මෙතෙන්ද හදා ගන්න පුළුවන්. එතකොට ශූන්‍යාගාරයක ස්වභාවයක් තමයි අපි ඔය භාවනා වැඩසටහනක් කරද්දී භාවනා ශාලාවක හිම තියෙන්නේ. ඉතින් එතකොට Tamanට විවේක තියෙන තැනක්, බොහොම ශාන්ත පරිසරයක්, පිරිසුදු පරිසරයක් මෙතෙන්ට තෝරා ගන්න අවශ්‍යයි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් කියනවා නම් Tamanගේ ගෙවල් දොරවල් ටිකක් පිරිසුදු කළා, ඒ Taman භාවනා කරන තැන පිරිසුදු කරගෙන ප්‍රසන්න පරිසරයක් හදාගෙන මලක් පහනක් පත්තු කරනවා නම් ඒකත් කරලා දෙවිය මේ ත්‍රිවිධ රත්නය වන්දනා කළා, කල්යාණ මිත්‍රයින්ට ජීවිතේ පූජා කළා. මේ විදිහට අර Taman තුල ඒ අපි අර කලින් කතා කරපු මානසික වාතාවරණය සකස් කරගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. ආතාපි සම්පජානෝ ඒ ආදී අපි කලින් මතක් කරපු ඒ ගුණයන්ට සරිලන පරිසරයක් හැකිතාක් සකස් කරගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේවා 100% සම්පූර්ණ කරගන්න බැරි වෙයි. නමුත් Tamanගේ ශක්තිපමණින් මුලදී මේ බාහිර පරිසරයත් සකස් කර ගැනීම භාවනාවට හරිම ප්‍රයෝජනවත් වෙනවා. මොකද මුලදී අපේ හිතේ නීවරණ බහුලයි. හිත හැමතිස්සෙම කැළතිලා තියෙන, හිත හැමතිස්සෙම විසිරීලා තියෙන්නේ. ඉතින් අර බාහිර සාධක මේ සරිලන්නේ නැත්තම්, බාහිර සාධක වලින් ඒ වමනා කරන උත්ප්‍රේරණය ලැබෙන්නේ නැත්තම්, වමනා කරන අනුග්‍රහය ලැබෙන්නේ නැත්තම් මේ විසිරිච්ච හිත තවත් විසිරෙන්න පුළුවන්. තමන්ගේ මානසික සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. අර බාහිර සාධක එතරම් සම්පූර්ණ වෙලා නැත්තම්. ඒ නිසා අපි භවනා කරන තැන පිරිසිදුව තබා ගන්න එක, ප්‍රසන්නව තියාගන්න එක, හොඳට ආලෝකවත්ව තියාගන්න එක ඊටාම වටිනවා. මේක බොහොම අඳුරු ස්ථානයක් නොවිය යුතුයි. බොහොම පරිසරය ශාන්ත, ප්‍රසන්න පරිසරයක් විය යුතුයි. පුළුවන් නම් ඉතින් මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ඒ ස්වභාව දහමත් එක්ක ඒකාබද්ධ වෙච්ච පරිසරයක් Tamanට දෙනවා නම් ඒක වඩාම උචිතයි. ඉතින් එහෙම එකක් අද වර්තමානයේ හුඟක් වෙලාට අඩු නිසා තමයි අපි Tamanට වෙන් වෙච්ච කාමරයක් නැත්නම් භාවනා ශාලාවක්, හුදකලා තැනක් අපි තෝරගන්නේ. ඉතින් ගහක් මුලක අපිට මේ දේ කරන්න පුළුවන් නම්, වනාන්තරයක මේ දේ කරන්න පුළුවන් නම් ඒ පරිසරයත් එක්ක හොඳට මිශ්‍ර වෙලා, පරිසරයත් එක්ක හොඳට ඒකාබද්ධ වෙලා, යාළු වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන් නම් අන්න ඊටාම ප්‍රශස්තයි කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා නිසීදති ඉඳ ගන්නවා පල්ලංකම් ආභුජිත්වා පලක් බඳගෙන එරමිනිය ගොතාගෙන. ඒතර මේ ප්‍රකාශ කරන්නේ හොඳට කය නිරෝගී කෙනෙක්ට. ඒතකොට එයාට පුළුවන් වාඩි වෙන්න, එයාට පුළුවන් පලක් බඳගෙන වාඩි වෙන්න. එරමිනිය ගොතාගෙන වාඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ මෙතෙන්දි මේ ඉරියව්ව පමණයිම කියලා කියන්නේ නැහැ. නමුත් මේක තමයි යන්න තියෙන ප්‍රශස්තම ඉරියව්ව. දැන් ඒ ඉරියව්වේදී එතකොට එයා දැන් එක මේ ඉරියව්වේ පවා එරමිනිය ගොතා ගැනීමේ පවා එක මට්ටම් තියෙනවා. පద్මාසනය කියලා කියනවා, අර්ධ පద్මාසනය කියලා කියනවා. ඉතින් ඒකේ විවිධ ඉරියව් තියෙනවා.
නමුත් ඉතින් මෙතනදී අපි මතක තියාගන්න තියෙන්නේ මේ ඉන්න ඉරියව්ව ඕමනාවට වඩා හුඟක් වේදනාකාරී නම් අපහසුයි නම් අසහනකාරී නම් ඒ කියන්නේ ඉරියව්ව සාර්ථක නැහැ. ඒකේ අනිත් පැත්ත වශයෙන් ගත්තොත් මේ කියන ඉරියව්ව ඕන්ට වඩා පහසුයි නම් හරීම සුවදායී නම් එතෙන්දී ඉක්මනටම නිින්ද යන්නට තියෙනවා. ඉතින් එතකොට එහෙමනම් අපි මේ තෝරගන්න ඉරියව්ව මේ අතරමැද ඉරියව්වක් වෙන්න ඕනේ. හුඟක් අපහසු කායික වේදනාවන් උත්සන්න වෙච්ච ඉරියව්වක් වෙන්නත් බෑ. ඒ වගේමයි Tamanට ඊටාම පහසුවෙන් නිින්ද යන තීන මිද්දේට බර වෙන ඉරියව්වක් වෙන්නත් බෑ. එහෙමනම් අන්න ඒ අතරමැද කය හොඳට ඍජු කරගෙන පළක් බැඳගෙන වාඩි වෙන්න පුළුවන්. ඉතින් යම් කායික අපහසුතාවයන් තියෙන කෙනෙකුට භාවනා ආසනයක් පාවිච්චි කරන්න පුළුවන්. කය ඍජුව තියා ගැනීම අවශ්‍යයි. කලින් කිව්වා වගේ ඕන්ට වඩා පහසු කරලත් බෑ, ඕනවට වඩා අපහසු කරලත් බෑ. ඊට පස්සේ කියනවා පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් මේ පළක් බැඳගෙන වාඩි වෙලා ඒ පළඟ දිහා පොඩ්ඩක් මනසින් බලනවා. ආභෝග කරනවා කියලා කියනවා. හොඳට මේ කය දිහා හොඳට තමන් මදක් විමසිලිමත් වෙනවා. උජුං කායම් මේ කය ඍජු කර ගන්නවා. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ නැත්තම් උඩුතල සමීපයේ තමන්ගේ සිහිය පිහිටුව ගන්නවා. දැන් අපි මතක් කළා අර බුදුරජාණන් වහන්සේ මාතෘකාවේදී උද්දේශයේදී මතක් කරනවා සතිමා එළඹ සිට සිහිය. එතකොට මෙන්න මේ එළඹ සිට සිහිය දැන් පිහිටවන්නේ ආනාපාන සතියේදී නම් නාසිකාග්‍රේ. නාසිකාග්‍රේ සිහිය පිහිටවාගෙන දැන් ඔන්න සූදානම් වෙලා ඉන්නවා. ඊට පස්සේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. එයා දැන් මේ හුස්ම ගැනීම නැත්නම් ආස්වාසය ගැන සතිමත් වෙනවා. එළඹ සිට සිහියෙන් එයා ලෑස්ති පිට ඉන්නවා. එතකොට ඔන්න දැන් ආස්වාසයක් සිද්ධ වෙනවා. මේක ආස්වාසයක් බව හඳුන ගන්නවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙනවා. ප්‍රශ්වාසයක් බව හඳුන ගන්නවා. මේ ආස්වාසයත් එක්ක නාසයෙන් ඇතුළට නැත්නම් පෙනහළු වලට යන්නේ නැහැ. ප්‍රශ්වාසයත් එක්ක කයෙන් එළියට නැත්නම් පරිසරයට යන්නේත් නැහැ. පුළුවන් තරම් උත්සාහන්ත වෙන්නේ නාසිකාග්‍රය අසල ප්‍රදේශයේ සිහිය පවත්වාගෙන සිටීමයි. එතකොට සිහිය පවත්වා ගැනීම නිකන් නිශ්චලයි. හැබැයි ආශ්වාස ප්‍රශ්වාස දෙක චංචලයි. අපි සිහිය පිහිටවාගෙන ඉන්නවා ස්ථාවරව තහවුරුව ඇහැ ගහගෙන ඉන්නවා. එතකොට ඒ අපි තහවුරුව ඉන්න තැන ඒ ස්ථානය පසු කරගෙන ආශ්වාසය ඇතුළට යනවා. ඒ ස්ථානය පසු කරගෙන ප්‍රශ්වාසය පිටතට යනවා. අපි ඉන්නේ මැද නතර වෙලා. ඒතර ඔන්න ඔය කාරණේ අපි මෙතෙන් තේරුම් ගන්න අවශ්‍යයි. ආශ්වාසයේ එක්ක ඇතුළට යාමක් හෝ ප්‍රශ්වාසයේ එක්ක පිටතට යාමක් කරන්නේ නැහැ. හොඳට නාසිකාග්‍රේ ගාව අපි නතර වෙලා ඉන්නවා. සිහිය පවත්වාගෙන ඉන්නවා. එළඹ සිට සිහියෙන් වාසය කරනවා. එහෙම වාසය කරමින් මේ වෙලාවේදී ආශ්වාසයක් සිද්ධ වෙනවා නම් ඒ බව දැනගන්නවා. ප්‍රශ්වාසයක් සිද්ධ වෙනවා නම් ඒ බව දැනගන්නවා. ඉතින් මේ කාරණාව මෙහෙම කිව්වට ඉතින් හුඟක් දෙනකොට මේක කරන්න අමාරුයි. හිත අතීතයට දුවනවා අනාගතයට දුවනවා. ඒ නිසා ඒක වළක්ව ගන්න දැන් වෙනම උපක්‍රම හොයන්න වෙනවා. ඉතින් ඒ උපක්‍රම මේ සූත්‍රයේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඒවා ඉතින් පසු කාලීනව අත්දැකීමෙන් විවිධාකාර ගුරුවරු දේශනා කළා තියෙනවා. එකක් තමයි අපිට මේකට ලේබල් එකක් දාන්න පුළුවන්. නැත්නම් නම් කිරීමක් කරන්න පුළුවන්. ආස්වාසයක් සිද්ධ වෙනකොට ආස්වාසයක් කියලා මනසින් පුංචි මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට ප්‍රස්වාසයක් කියලා මනසින් කෙටි මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආශ්වාසයකදී ඉන් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසයකදී අවුට් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ආශ්වාසයකදී 1යි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසයේදී 2යි කියලා මෙනෙහි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් තවත් ටිකක් ඉතින් ඕක සංකීර්ණ කළා. ආශ්වාස ප්‍රශ්වාස යුගලයම 1යි 1යි කියලා මෙනෙහි කරනවා. ඊළඟ ආශ්වාස ප්‍රශ්වාස යුගලය 2යි 2යි කියලා මෙනෙහි කරනවා. ඊළඟ ආශ්වාස ප්‍රශ්වාස යුගලය 3යි 3යි කියලා මෙනෙහි කරනවා. તો විදිහට ගණන් කරගෙන යනවා. හිතන්න අපි 6ට විතර ගියාට පස්සේ ඔන්න ආයෙ හිත කොහෙදෝ ගියා. ඊට පස්සේ ඉතින් ආයෙ මුලට එන්න ඕනේ. ආයෙත් ඔන්න 1යි 1යි කියලා පටන් ගන්නවා. 2යි 2යි කියලා කරගෙන යනවා. අපිට ඔන්න අපි 10ටම ගියා. මොකක්වත් බාධාවක් ආවේ නැහැ. ලස්සනට මේක පෙළ ගැසීගෙන ගියා. 10ට ගියාට පස්සේ ආයෙ 11 12 යන්න ඕනේ. ආයෙත් එකටම එනවා. ඒ කියන්නේ මෙතෙන්දී ගණන් උගෙන ගන්න හදන ක්‍රමයක් නෙවෙයි. මෙතන තියෙන්නේ
මේ ගණන් කිරීම හරි සරල පුළුවන් තරම් සරල මට්ටමකින්ම පාවිච්චි කරනවා භාවනාව දියුණු කරගන්න. මොකද අපි ඉලක්කම් මතක තියාගන්න ගියොත් ඒක අනවශ්‍ය බරක් වෙන ඔළුවට. මේ භාවනා කර්මස්ථාන අතිශය සූක්ෂමයි. තවත් පැත්තකින් කියනවා නම් අතිශය සරලයි. සරල වූ පමණටම අපිව ගැඹුරට ගෙන යනවා. මේ ක්‍රම ව්‍යාකූල වුණ තරමට මේ ක්‍රම සංකීර්ණ වුණ තරමට අපිට යන්න පුළුවන් දුර සීමා වෙනවා. ඒ නිසා අපි මේ පාවිච්චි කරන උපක්‍රමත් හලහලා තමයි යන්න තියෙන්නේ. ඒ උපක්‍රමයේ සියුම් වෙච්ච තරමට තමයි අපිට අපේ හිත ගැඹුරට යන්න පුළුවන්. ඒ නිසා අපි හිතමු මුලින් අපි ගණන් ක්‍රමයක් පාවිච්චි කරා කියලා. අපි 10 වෙනකම් ගණන් කරා. පස්සේ Tamanට තේරෙනවා නම් දැන් ටිකක් හිත මෙල්ල වෙලා ඒකාග්‍ර වෙලා කියලා දැන් 10ට ගණන් කරන්නේ ඔන්න අපි හිතමු 5ට විතරයි ගණන් කරන්නේ. දැන් උන හිත ටිකක් තිබිච්ච බර අඩු වුණා. ඊට පස්සේ ඔන්න අපි 5ට ගණන් කරන්නෙත් නෑ 1යි 2යි කියලා විතරයි ගණන් කරන්නේ. එච්චරයි. ඒක එච්චර බරක් නෑ. ඊට පස්සේ ඒකත් නතර කරනවා. 1යි 2යි කියලාවත් කියන්නේ නෑ. ඒ වෙනකොට අපි නිකං මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න උත්සාහන්ත වෙනවා. අපි මුලින් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියලා මෙනෙහි කිරීමක් සහිතව කළා. හැබැයි හිත මෙල්ල වුණාට පස්සේ කීකරු වුණාට පස්සේ ඒකත් නතර කළා. නිශ්ශබ්ද මනසකින් ඒකාග්‍ර වෙච්ච හිතකින් මේ කටයුත්ත කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට ඒ ඒකාග්‍ර වෙච්ච හිත නිශ්ශබ්දයි. ඒකේ විතර්ක සමනය වෙලා තියෙන්නේ. කියවන්නේ නැහැ ඒ හිත. කතන්දර ගොතන්නේ නැහැ. පොතේ තියෙන දේවල් මතක් කරන්න යන්නේ නැහැ. තමන් ඉගෙනගත්ත දේවල්, බණ අහපු දේවල් ඒකක්වත් මතක් කරගන්න යන්නේ නැහැ. හිත අතිශය නිශ්ශබ්දයි. අතිශය සංසුන්. අතිශයින් ඒකාග්‍රයි. අනේ බඳු ඒකාග්‍ර වෙච්ච හිතක් තමයි දැන් මේ ඊට වඟට තව ලක්ෂණ දැක ගැනීම සඳහා බුදුරජාන් වහන්සේ උනන්දු කරන්නේ. ඊට පස්සේ කියනවා දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. දැන් යම් අවස්ථාවක අර විදිහට හොඳට හිත නතර කරගෙන බලාගෙන ඉන්නකොට නැත්නම් අවධානය නතර කරගෙන තහවුරු කරගෙන නාසිකාග්‍රය අසල බලාගෙන ඉන්නකොට යෝගාවචරයට වැටහෙන්න පුළුවන් මෙන්න මේ වෙලාවේදී අර කලින් ආස්වාසයට සාපේක්ෂව මේ ආස්වාසය දීර්ඝව වැටහෙනවා. වැඩි කාලයක් තිස්සේ මේක පැවැත්වෙන බවක් තේරෙනවා. එහෙම නැත්නම් කලින් ප්‍රශ්වාසයට සාපේක්ෂව මේ දැන් ගත වෙන ප්‍රශ්වාසය ටිකක් දීර්ඝ බව Tamanට වැටහෙනවා. කලින් එක අපි හිතමු ඔන්න තප්පර 5න් අවසන් වුණා. දැන් මේක නම් තප්පර 7-8 යන බවක් Tamanට තේරෙනවා. ඒ කියන්නේ ප්‍රශ්වාස කාල පරිච්ඡේදයන් Tamanට දීර්ඝ වෙලා වැටහෙනවා. ඊළඟට කියනවා රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඇතැම් වෙලාවට අර කලින් කියපු එකේම ප්‍රතිවිරුද්ධ පැත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලින් ආස්වාසය අපිටම තප්පර 7ක් ගත වුණා. හැබැයි මේ කොන්න තප්පර 3න් 4න් අවසන් වුණා. එහෙමනම් මේ ගත වෙච්ච ආස්වාසය කෙටි. නැත්නම් කලින් ප්‍රස්වාසය තප්පර 7-8ක් ගත වුණා. හැබැයි දැන් මේ යන ප්‍රස්වාසය ගිය ප්‍රස්වාසය තප්පර 3න් 4න් ඉවර වුණා. කලින් එකට සාපේක්ෂව දැන් මේ ප්‍රස්වාසය එහෙමනම් කෙටි. එතකොට මේ ආස්වාසයක ප්‍රස්වාසයක දිග බව හෝ කෙටි බව හඳුන ගන්න නම් අන්න අර සම්පජානෝ කියන ගුණය මෙතනට අවශ්‍යයි. ඒ දෙයක් දිහා සියුම්ව බලන බැල්ම, පිරිසුදුව බලන බැල්ම, පැහැදිලිව බලන බැල්ම මෙතනට අවශ්‍ය වෙනවා. ඉතින් එතකොට මේ වෙලාවේදී හිත අතීතයට ගිහිල්ලා මොන හරි ඇදලා ගත්තොත් අනාගතයට ගිහිල්ලා ඇදලා ගත්තොත් මේ දේ කරන්න බෑ. එහෙමනම් අර විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්සං. ඒ විනයනේ කරන්න ඕනේ, තමන්ව හික්මව ගන්න ඕනේ මේ අතීතයේ දේවල්, අනාගතයේ දේවල්, රාගබරිත දේවල්, ද්වේෂබරිත දේවල් මේ කරන කටයුත්තට ඈඳ ගන්න නැතිව, ඒවැයෙන් බාධා කරගන්නේ නැතිව ඒ අවශ්‍ය කරන සරල, ඒකාග්‍ර, මධ්‍යස්ත මානසික වාතාවරණය පවත්වා ගන්න එහෙමනම් අපි උත්සාහවන්ත විය යුතුයි. දැන් මේ වාතාවරණය තමයි අර අන්වීක්ෂයේ දෝෂ රහිත බව වගේ මෙතෙන්දී අදහස් වෙන්නේ. අපේ හිතේතොර දෝෂ රහිතයි. අපේ හිතේ යොමුනා කරන ඒකාග්‍රතාවය තියෙනවා. හිතේ යොමුනා කරන මධ්‍යස්ථ බව තියෙනවා. ඒ වගේමයි හිත කිලුටු වෙලා නැහැ. පිරිසුදු බව තියෙනවා. ඒ බඳු සිතකින් තමයි එතකොට මෙන්න මේ පරිශ්‍රණය කරගෙන යන්නේ. ඒ හිතට දැන් වැටහෙනවා
මේ කලින් ආස්වාසයට සාපේක්ෂව එක්ක මේක දිගයි නැත්නම් කොටයි. එහෙම නැත්නම් කලින් ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ ගත වෙන ප්‍රස්වාසය එක්ක දිගයි නැත්නම් කොටයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේක දැන් හොඳට දැනගන්නවා. ඊළඟට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. දැන් අර ආකාරයෙන් දිග කෙටි වශයෙන් දැනගත්ත යෝගාවචරයා ඒක හොඳට සාර්ථක වුණාට පස්සේ එයා තේරුම් ගන්නවා පුළුවන් ද මේ ආස්වාසේ මුල බලන්න. දැන් මෙතෙක් අපිට තේරුනේ නිකන් ආස්වාසේ ගොරෝසු හරිය පමණයි. ප්‍රස්වාසයේත් ගොරෝසු හරිය පමණයි. හැබැයි මේ කටයුත්ත නැවත නැවත කරන්න බහුලීකృత කරන්න අන්න මෙයා තුල මේ සතිමත්ව තව තීව්‍ර වෙන්න පටන් ගන්නවා. දෙයක් දිහා සියුම්ම බැලීමේ හැකියාව තව තීව්‍ර වෙන්න පටන් ගන්නවා. අර කෙලසුන්ගෙන් ඈත් කළා හිත පිරිසුදුව තබා ගැනීමේ හැකියාව තව දියුණු වෙන්න පටන් ගන්නවා. එළඹ සිට සිහිය දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් එයා තව දැන් ඊළඟ පියවරක් වශයෙන් බුදුහාඳුරෝ කියනවා දැන් උත්සාහවත් වෙලා බලන්න මේ ආශ්වාසය එක පාරටම පටන් ගන්නව නෙමෙයි. මේකේ තියෙන ක්‍රමානුකූල වර්ධනයක්. අතිසියුම්ම පටන් අරගෙන පොඩ වර්ධනය වෙලා යම්කිසි උච්ච අවස්ථාවකට පැමිණිලා එතනින් ඉඳන් ආයෙත් දුරවන් වෙලා ෂය වෙලා යන ගතියක් තමයි මෙන්න මේ ආශ්වාසයේ තියෙන්නේ. ප්‍රශ්වාසයේ තියෙන්නේ ඒ වගේම ස්වභාවයක්. ඒකත් ඊටාම සියුම්ම පටන් ගන්නවා ටික ටික මේ ප්‍රශ්වාසයේ වර්ධනයක් තියෙනවා දැනෙන ස්වභාවයේ වර්ධනයක් තියෙනවා ඊට පස්සේ දැනීම පොඩ අඩු වෙලා යනවා අන්තිමට නොපෙනී යනවා දැන් ප්‍රශ්වාසය අවසానයි. ඉතින් ඕක තව හොඳට සියුම්ම බලන්න එයාට වැටහෙන්න පුළුවන් මේ ආශ්වාසය අවසන් වුණාට පස්සේ ප්‍රශ්වාසය පටන් ගන්න කලින් මුකුත්ම නැති තැනකුත් සමහරවිට හම්බ වෙන්න පුළුවන්. පොඩි හිඩසක් පවා කෙනෙකුට හම්බ වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්වාසය සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ආශ්වාසය පටන් ගන්න කලින් ඒ වගේම පුංචි හිඩසක් හම්බ වෙන්නත් පුළුවන්. ඒතර ඔන්න ඔය වගේ චක්‍රයක් මෙන්න මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය තුල අන්තර්ගත වෙනවා. ඉතින් අපි මේක සුතමේ ඥාණයෙන් තේරුම් අරගෙන බලනවා අපිටත් මේක තමන්ගේම අත්දැකීමක් වශයෙන් ලබන්න පුළුවන්ද කියලා. ඒකයි කායේ කායානුපස්සී විහෙරති. දැන් අපිම මේ කයේම තමන්ගේම කියා ගන්නා මේ කයේ ආස්වාසයේ මේ ලක්ෂණ ටික තේරුම් ගැනීම සඳහා තමන්ම උත්සාහන්ත වෙනවා. ප්‍රස්වාසයේ මේ ලක්ෂණ ටික තේරුම් ගැනීම සඳහා මේ අවදීන් ටික තේරුම් ගැනීම සඳහා තමන්ම උත්සාහන්ත වෙනවා. ඉතින් මෙහෙම කරගෙන යනකොට තව අර කලින්ටත් වඩා අපිට හික්මෙන්න අවශ්‍යයි. මොකද මෙතෙන්ට වෙන මොනවාම හෝ සැකයක් ආවොත් මේ කටයුත්ත කරන්න බෑ. හිත අතීතයට පැන්නොත් මේ කටයුත්ත කරන්න බෑ. හිත අනාගතයට පැන්නොත් මේ කටයුත්ත කරන්න බෑ. ඉරියව් මාරු කරන්න ගියොත් මේ කටයුත්ත කරන්න බෑ. හිතට රාගයක් ආවොත් මේ කටයුත්ත කරන්න බෑ. හිතට දොම්නසක් ආවොත් මේ කටයුත්ත කරන්න බෑ. ඉතින් ඒ බාහිර සාධක ටික අර මං කියපු මනසේ ඒ අවශ්‍ය කරන වාතාවරණය හොඳට පවත්වා ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. ඒක පවත්වා ගැනීම සඳහා එහෙමනම් බුදුහාඳුරෝ තව ඒ වචනය තව උද්දීපනය කළ සඳහන් කරනවා මෙතන සික්ඛති කියන වචනේ පාවිච්චි කරනවා. මුලින් කිව්වේ පජානාති කියලා දැන් කියනවා සික්ඛති කියලා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති. හොඳට Tamanට හික්මෙන්න කියනවා මේ ආස්වාසේ මුලැමැද අග දැන ගැනීම පිණිස. ප්‍රස්වාසයේ මුලැමැද අග දැන ගැනීම පිණිස. එතකොට දැන් අපිට තේරෙනවා අර කියපු ලක්ෂණ ටිකත් ලං කරගෙන කෙලස් තවන වීරයකින් හිතට දොම්නසක් ඇලීමක් එන්නත් නොදී මධ්‍යස්තව තියාගෙන එළඹ සිට සිහියෙන් මේ වර්තමාන මොහොතේ සිද්ධ වෙන ආස්වාසයේ දිහා නැත්තම් ප්‍රස්වාසයේ දිහා අතිශය සියුම්ව දක්නා සුළුව සොයනා සුළුව බලමින් වාසය කරනවා. එතකොට මේකේ මුලදී ටික ටික මේක තව හොඳට ප්‍රබලව පේන්න ගන්නවා. ඒ කියන්නේ ආස්වාසය තමන් මුලින් හඳුනගත්තා. ප්‍රස්වාසය ඊළඟට හඳුනගත්තා. ඊට පස්සේ සමාලාට කෙනෙකුට ඔන්න ආස්වාසයේ තියෙන ලක්ෂණ තේරෙන්න ගත්තා. ප්‍රස්වාසයේ තියෙච්ච ලක්ෂණ තේරෙන්න ගත්තා. මේ දෙක අතර තියෙන වෙනස්කම් තේරෙන්න ගත්තා. ආස්වාසයේ මොන නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ ප්‍රස්වාසයේ මොන නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ ආස්වාසය දිගද කොටද
ආස්වාසයේ සිසිල්ද උණුසුම්ද ප්‍රස්වාසයේ සිසිල්ද උණුසුම්ද මේ ආදී වශයෙන් මේ සියලුම විවිධාකාර සියුම් ලක්ෂණ මේ යෝගාවචරයට පොඩ වැටහෙන්න ගත්තා. ඒවැ වර්ධනයක් තමයි සිද්ධ වුනේ. ඉතින් ඒව වර්ධනය වෙමින් ගිය අතරේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ අපිව තව උනන්දු කරේ දැන් ඔගේ මුල බලන්න. ආස්වාසයේ පටන් ගන්න හැටි බලන්න. ඉතින් පටන් ගන්න හැටි හොඳට බලාගෙන යනකොට ඔන්න අවසන් වෙන හැටි තේරෙන්න ගන්නවා. ඒ වගේම ප්‍රස්වාසයේත් පටන් ගන්න හැටි බලාගෙන ඉඳමින් මේ කටයුත්ත කරනකොට ප්‍රස්වාසයේ අවසන් වෙන හැටි තේරුම් ගන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මනස තියුණු වෙනවා, තීක්ෂණ වෙනවා, දෙයක් දිහා බොහෝම සියුම්ව බලීමේ හැකියාව Taman තුල වර්ධනය වෙනවා. එතකොට අර මුළු චිත්‍රය පේන්න පටන් ගන්නවා. ඉතින් අපි කෙනෙක් හිතන්න පුළුවන් තර්කානුකූලව ඉතින් මෙහෙම ගියොත් දිගට මේ විස්තර ටික වැඩියෙන් පේන්න ගන්නව නේද කියලා. නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. යම් මට්ටමක් දක්වා මේ තොරතුරු ටික ලැබෙන්න ගත්තට පස්සේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ පියවර බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඉදිරිපත් කරනවා පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්ඛති. දැන් මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසය නැමැති කාය සංස්කාරය කයෙහි සිදුවෙන මෙන්න මේ සකස් වීම පස්සම්බණය වෙන්න ගන්නවා. තැම්පත් වෙන්න පටන් ගන්නවා. සමනය වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ප්‍රස්වාසයත් සමනය වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ආස්වාසය ප්‍රස්වාසය සමනය වෙනකොට තව සියුම් වෙනවා. අර කලින් අපි දැකපු ලක්ෂණ අපිට බලා ගන්න බැරි වෙනවා. ලක්ෂණ නොපෙනී යනවා. ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර තිබිච්ච වෙනස්කම් අඩු වෙවි යනවා. දැන් ආස්වාස ප්‍රස්වාස දෙක වෙන්වෙන්ව දැක ගන්න පවා බැරි වෙන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයේ හිතන්න පුළුවන් මේ එක්ක සතිය දුර්වල වෙලා මම මේ අද මේ මාක් හරි පූර්ව කෘත්‍ය කරේ නැතිකම නිසා ප්‍රශ්නයක් මාක් හරි ඇති වෙලා නැත්නම් හිතේ නීවරණ අවදි වෙලා නැත්නම් කවුරු හරි මොකක් හරි මට කළා කියලා নানা ප්‍රකාර වෙන වැරදි අදහස් ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ මෙතන කර්මස්ථානයේ ඉදිරිපත් කළා තියෙන ආකාරයෙන්ම මේකේ හරි සුවිශේෂී ලක්ෂණ සුවිශේෂී විපරිණාමයක් සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වුණාට අර වගේ තොරතුරු එන්න වැඩි වෙවි යාවි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකේ යම් අවස්ථාවක මේක අනිත් පැත්තට හැරෙන්න පටන් ගන්නවා. තොරතුරු ටික බොඳ වෙලා යන්න, තොරතුරු ටික දිය වෙලා යන්න, ආස්වාස ප්‍රස්වාස දෙක සමනය වෙන්න, තැම්පත් වෙන්න, ශාන්ත වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට මේකේ මුලක් මැදක් අගක් හොයන්න බෑ. අතිශය සියුම්. දැන් තියෙන්නේ ආස්වාසයක් බවට යම්කිසි සංඥාවක් පමණයි. ප්‍රස්වාසයක් බවට යම්කිසි සංඥාවක් පමණයි. පස්සේ ඒ සංඥාවත් අයින් වෙලා දැන් ආස්වාස ප්‍රස්වාස වශයෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න බැහැ. මොකද්දෝ පුංචි සංඥාවක් පමණක් තියෙනවා. වෙන් කරගන්න බෑ දැන්. ඔන්න ඔතන බුදුරජාණන් වහන්සේ ගෙනල්ලා නතර කරලා තියෙනවා. ඒතර ආනාපාන සතියෙන් කෙනෙක් මේ తত্ত্বය දකිමින් වාසය කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට පොඩි උදාහරණයකුත් දීලා තියෙනවා. අර දිග කෙටි වශයෙන් බැලීමට උදාහරණයක් දීලා තියෙනවා. යම්කිසි කියතකින් මේ ලීයක් කපන මිනිස්සෙක් ඒ ලීය දිගට කපාගෙන යනකොට කියත දිගට අදිනකොට දිගට කැපෙන බව එයාට තේරෙනවා. කෙටියට අදිනකොට කෙටියට ඇදෙන බව මෙයාට තේරෙනවා. එයා ඉන්නේ හරියට මේ කැපෙන තැන දිහායි බලාගෙන ඉන්නේ. එයා කියතත් එක්ක එක පැත්තකටවත් අනිත් පැත්තකටවත් යන්නේ නැහැ. ඒ කැපෙන තැන දිහා තමයි බලාගෙන ඉන්නේ. අපිත් ඒ වගේ නාසිකාග්‍රේ තමයි හිත පවත්වාගෙන ඉන්නේ. ඇතුළට යන්නේවත් පිටතට යන්නේවත් නැහැ. දිගට ඇදෙනකොට දිග බව දන්නවා, කෙටිවට යනකොට කෙටිව බව දන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් මේකත් ඉදිරිපත් කළා. දැන් මෙයා ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සේ විහෙරති. බහිද්ධා වා කායේ කායानुපස්සේ විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායानुපස්සේ විහෙරති. දැන් ඔන්න භාවනාව පැත්තට දැන් නැඹුරු වෙනවා. ඊළඟට සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න තනිකරම භාවනාව. අපි අර ඔක්කොම කලින් ටික සතිපට්ඨානය, සිහිය පිහිටුවීම. හොඳට උත්සන්න වශයෙන්, පිරිසුදු වශයෙන් සිහිය පිහිටෙව්වා. ඊට පස්සේ තමයි සතිපට්ඨාන භාවනාව ඔන්න බුදුහාඳුරු කියලා දෙනවා. මේක දැන් ආධ්‍යාත්මික වශයෙන්, ඇතුළත වශයෙන් මේ දිහා බලන්න උගන්වනවා.
තමන්ගේ වශයෙන් මේක දැන් තේරෙනවා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් පමණයි මෙතන තියෙන්නේ කියලා තේරෙනවා. මෙතන කෙනෙක් පුජ්‍යලේ සත්වයක් මමෙක් නැහැ කියලා තමන්ට තේරෙනවා. මේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ මොහොතේ සිද්ධ වෙන හුදු දැනීමකට පමණයි. ආස්වාසය ප්‍රස්වාසය කියන නම් පවා දැන් හැලිලා ගිහිල්ලා ඒ වෙනුවට අතිශය සියුම් දැනීමක් තියෙනවා. ඒ සියුම් දැනීම අභ්‍යන්තර වශයෙන් තමන්ට තේරෙනවා. ඊට පස්සේ මේ බඳු ස්වභාවයක්ම මේ බාහිර ශරීරවලත් අනුන්ගේ ශරීරවලත් තියෙන බව තමන්ට යම්කිසි අනුමාන ඥානයකින් හඳුනා ගන්න පුළුවන්. ඒකත් තේරෙන්න ගන්නවා. ඊට පස්සේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අර හට ගන්නා වූ ආස්වාසයේ ඒ හට ගන්නා ස්වභාවය, පටන් ගන්නා ස්වභාවය වැටහෙනවා. අවසන් වන ආස්වාසයේ අවසන් වන ස්වභාවයත් වැටහෙනවා. හට ගන්නා වූ ප්‍රාශ්වාසයේ හට ගන්නා ස්වභාවයත් වැටහෙනවා. අවසන් වන ප්‍රශ්වාසයේ අවසන් වන ස්වභාවයත් වැටහෙනවා. මේක තව සියුම් වුණාට පස්සේ මේ ආස්වාස ප්‍රස්වාස යුගලය වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න බැරි වුණාට පස්සේ දැන් තියෙන්නේ හුදු දැනීමක් පමණයි. දැන් වෙන් කරගන්න බෑ. ඒ දැනීමේ පවා හට ගන්නා ස්වභාවය Tamanට වැටහෙනවා. අවසන් වෙන ස්වභාවය Tamanට වැටහෙනවා. එහෙමත් නැත්නම් තවත් කෙනෙකුට මේ ආස්වාසයක් කියලා තනිව පෙනිච්ච දෙම ආස්වාස කීපයක් ආස්වාස රසක් වශයෙන් පේන්න පුළුවන්. ඒ එක එක පුංචි ආස්වාසයක හට ගන්නා ස්වභාවය අවසන් වෙන ස්වභාවය හට ගන්නා ස්වභාවය අවසන් වෙන ස්වභාවය කෙනෙකුට වැටහෙනවා. ඒ වගේම ප්‍රස්වාසයක් කියලා තනි ඒකකයක් වශයෙන් කලින් වැටහිච්ච ස්වභාවයම ප්‍රස්වාස රසක් ප්‍රස්වාස කීපයක් වශයෙන් කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට මේ පුංචි ප්‍රස්වාසයක හට ගන්නා ස්වභාවය අවසන් වෙන ස්වභාවය හට ගන්නා ස්වභාවය අවසන් වෙන ස්වභාවය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. එතකොට මේ හට ගන්නා ස්වභාවය අවසන් වන ස්වභාවය දකිමින් වාසය කරනවා. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ භාවනා කරන්න හැටි කියලා දුන්නා. දැන් ඒක දැන් හොඳට බලමින් වාසය කරනවා. එතකොට දැන් කෙනෙකුට මෙතන මේ සිද්ධ වෙන ක්‍රියාදාමයේ තියෙන අනිත්‍ය ස්වභාවය, වෙනස් වෙන ස්වභාවය, නිරන්තරයෙන්ම මේක හටගෙන අවසන් වෙන ස්වභාවය කෙනෙකුට වැටහෙන්න ගන්නවා. ඒතර මේ හටගෙන අවසන් වන ස්වභාවය කියන්නේම අනිත්‍ය ලක්ෂණය. කලින් තිබුණේ නැහැ. ඔන්න දැන් හටගත්තා. හටගත් සැනින් අවසන් වුණා. කලින් තිබුණේ නැහැ. මෙන්න දැන් හටගත්තා. මේ මොහොතේදී හටගත්තා. හටගත් සැනින් අවසන් වුණා. ඉතින් මේ තරම් අතිශය ෂණ භංගුර අතිශය ෂණ මාත්‍ර වශයෙන් පමණක් සිදුවෙන මෙන්න මේ ක්‍රියාදාමය පිරිසුදුව දැකගනිමින් වාසය කරනවා. ඉතින් යාට මේ අනිත්‍ය ලක්ෂණය ඇතුළත දැන් තේරෙන්න පටන් ගන්නවා. එයා අනිත්‍යයි කියලා කියනවා නෙමෙයි මේ අස්පනා පිට තියෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලින්ම එයා ඒක වටහා ගන්නවා. එයාට ඒක තේරෙන්න අරිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ කටයුත්ත දිගට කෙරෙනවා නම් එයාට තේරෙනවා මෙතන තියෙන්නේ හුදු කායික ක්‍රියාවලියක් පමණයි. මෙතන මේක කරන කෙනෙක් නැහැ, මෙහෙවන කෙනෙක් නැහැ, මේකට බාහිරින්දම් මෙහෙවන කෙනෙක් නැහැ, මට මේකේ පාලනයක් නැහැ. මෙතන හුදු අනිත්‍ය වූ ස්වභාවයක් තියෙන්නේ නිරන්තරයෙන්ම මේ අනිත්‍ය ස්වභාවය ඇති වෙලා නැති වෙලා යනවා කියලා අන්න ඒ විස්තර ටික එයාට තේරෙන්න පටන් ගන්නවා. දැන් මෙහෙම අනිත්‍ය තේරෙන්න දැන් මේකේ යම්කිසි වර්ධනයක් සිද්ධ වෙනවා. ටික ටික දැන් යා නැවත මේ මතුවෙන ආස්වාසේ ප්‍රස්වාසේ ස්වභාවය දකිනවා. තවත් ඉන් එහාට ගිහිලා සමහරලාට මේ තනි ආස්වාසයක් නෙමෙයි මෙතන ආස්වාස කිහිපයක් තියෙනවා. ආස්වාස රසක් තියෙනවා කියලා සමහරට තේරෙනවා. මෙතන තනි ප්‍රස්වාසයක් නෙමෙයි ප්‍රස්වාස රසක් තියෙනවා කියලා තේරෙනවා. මේ හැම එකක් ගානම ඊටාම සියුම්ව දකින්න පුළුවන් හැකියාව දැන් මේ යෝගාවචරය තුළ වර්ධනය වෙනවා. මෙහෙම වර්ධනය වෙන්න මේ තනි ඊටා කුඩා ආස්වාස වල තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය පවා යාට තේරෙන්න ගන්නවා. එහෙමත් නැත්නම් මේ කුඩා ප්‍රස්වාස එක තුල තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය පවා යාට තේරෙන්න ගන්නවා. තවත් එහාට ගිහිල්ලා සමහර ලාවට මේ ආස්වාස ප්‍රස්වාස වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න බැරි වෙලා දැන් මේ ඊටාම සියුම් කම්පන ස්වභාවයක් නැත්නම් ඊටාම සියුම් ස්පර්ශයක් ඊටාම සියුම්
දැනීමක් පමණක් බවට පවා මේකපත් වෙන්න පුළුවන්. ඒත් ඒ දැනීමේ පවා තියෙන ස්ථාසියුම් ඇතිවීම නැතිවීම ස්වභාවය මේ යෝගාවචරයට ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට මේ ඇතිවීම නැතිවීම ප්‍රභාවය ඊටාම යහුසුලුව සිද්ධ වෙනවා. බොහොම වේගවත්ව සිද්ධ වෙනවා. මෙයාගේ හිතේ තියෙන ඒ ජවය නිසා නැත්නම් මෙයාගේ හිතේ තියෙන ඊටාම සියුම් සංවේදී බව නිසා ඊටාම සියුම් තියුණු සතිමත් බව නිසා ඒ වගේම ඒකාග්‍රතාවය නිසා ඒ අතිශය ශීඝ්‍රයෙන් සිද්ධ වෙන ඇතිවීම නැතිවීම ප්‍රවාහය දැක ගන්න මෙයාට අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ අපිට කියන්න පුළුවන් විපස්සනා ඥානයක් කියලා. ඉතින් මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න මේ බඳු අනිත්‍ය ස්වභාවයකින් නේද නිරන්තරයෙන් මේ මුළු කායික ක්‍රියාවලියම යටත් වෙලා තියෙන්නේ. නැත්නම් මේ බඳු අනිත්‍ය ලක්ෂණයකට මේ බඳු පීඩණයකට පීඩාවකට නේද මේ නිරන්තරයෙන් මේ මුළු කයමපත් වෙන්නේ කියලා අන්න දුක්ඛ ලක්ෂණයකුත් එයාට ප්‍රකට වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ තරම් ශීඝ්‍රයෙන් අනිත්‍යත්වයටපත් වෙන මෙවදු ප්‍රවාහයක් තුල නොනැසී පවත්නා, දිගට පවත්නා ආත්මීය ස්වභාවයක් කිසිසේත්ම දැක ගන්න බැහැ නේද කියලා අන්න අනාත්ම ලක්ෂණයත් එයාට ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට එයාගේ හිතේ තව විපස්සනා නුවණ වැඩෙන්න ඉතින් එයා මේ කය දැන් ඊළඟට පරිහරණය කරන්නේ තවදුරටත් සතිය දිනු කරගන්න. තවදුරටත් ප්‍රඥාව දිනු කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. දැන් තවදුරටත් මේ සතිය දිනු කරගන්න පරිපූර්ණත්වයටපත් කරගන්න ඒ වගේම ප්‍රඥාව තවදුරටත් දිනු කරගන්න මේ කයම තව පරිහරණය කරනවා. මේ කයම තව නිරීක්ෂණය කරනවා. ඉතින් මේ බඳු ක්‍රියාවලියක් අපිට තේරෙනවා දැන් ප්‍රඥාව හොඳට මුහුකුරා යන ගතියකට ප්‍රඥාවේ වර්ධනයකට සෑහෙන මේකෙන් පිටුවහලක් ලැබෙනවා. මේකේ අපි හිතමු යම් අවස්ථාවකදී උච්ච මට්ටමකට පැමිණියා නම් එයා අපි හිතමු ඔන්න එයා පරයන්කකට වාඩි වුණා දිගට මේ කටයුත්ත හොඳට කරගෙන යනවා. කරගෙන යනකොට ක්‍රමානුකූලව මේ ප්‍රඥාව වර්ධනය වෙලා යම් අවස්ථාවක හොඳට මේ අනිත්‍ය ලක්ෂණය හෝ දුක්ඛ ලක්ෂණය හෝ අනාත්ම ලක්ෂණය හෝ හොඳට ප්‍රකට වෙන අවස්ථාවේදී ඒ වගේම ඉන්ද්‍රිය සමතාවයකටත් පැමිණියා නම් අන්න මේ ඇතිවෙන අවබෝධය නිසා මේ අථභූත ඥාන දර්ශනය නිසා එයාගේ හිත සමහර විට මේ සියල්ල අතහැරලා මේ සියල්ල කෙරෙහි එක්තරා අන්දමකින් අවබෝධය මත කලකිරිලා ඒ සියල්ල අතහැරලා ඒ සියල්ලෙන් අත මිදුණු බොහොම ස්වාධීන මට්ටමකට පවාපත් වෙන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් මේක ගැන එපා වීමක්, නිබ්බිදාවක් පහළ වීම, ඒ වගේම මේ දිහා බොහොම විරාගීව බැලීම මේ වගේ දේවල් එකම පරයන්කේදී උනත් වෙන්න පුළුවන්. එහෙම වෙලා ඇතැම් අවස්ථාවක ඔන්න මේ විරාගයේ උච්ච අවස්ථාවකදී මේක සම්පූර්ණයෙන්ම මේ ක්‍රියාවලිය අතහැරෙන්න පුළුවන්. ඉතින් මේ බඳු අතහැරීමක් සිද්ධ වුණොත් දැන් මේ මොහොතේදී ආ වේදනාවක් ඇල්ලුවෙත් නැත්නම් සංඥාවක් ඇල්ලුවෙත් නැත්නම් මේ සම්බන්ධයෙන් චේතනාවක් පහළ කරන්න, සැක පහළ කරන්න මොකක්වත් කරන්න ගියෙත් නැත්නම් මේ ලෝකේ කිසිවක් ඇසුරු නොකර, ලෝකේ කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් මට්ටමක් සුළු මොහොතකට මේ යෝගාවචරයට අත්දකින්න ලැබෙනවා. ඉතින් ඒ తত্ত্বය මුලදී ඒ තරම්ම ප්‍රකට නැහැ. ෂණ මාත්‍ර වශයෙන් වුණාට ඒකේ ඒ තරම්ම එයාට වැදගත්කමක් හෝ ඒ බඳු දෙයක් වුණා කියලා හෝ හැඟීමක් නැහැ. නමුත් මේ తত্ত্বය නැවත සිද්ධ වෙන්න ඒ වගේම වැඩි කාල පරිච්ඡේදයක් වශයෙන් මේ කටයුත්ත සිද්ධ වෙන්න යෝගාවචරයට මේක තේරෙන්න ගන්නවා. යෝගාවචරයට තේරෙනවා මෙන්න මේ අවධියට මම ලං වෙනකොට හිතේ එක්තරා අන්දමක පරිවර්තනයක් සිද්ධ වෙනවා. හිත මොකක්වත් ඇසුරු නොකර ඉන්න පටන් ගන්නවා. ඒක හැබැයි තාම තාම කෙටි කාලයයි. තාම මට පවත්වන්න පුළුවන් ඒක විනාඩියයි. තාම මට ඒක පවත්වන්න පුළුවන් විනාඩි 2යි. දැන් විනාඩි 5ක් පුළුවන්. මේ විදිහට එයා ටික මේ භාවනාවේ යෙදෙන්න ආනාපාන සතියේම යෙදෙන්න දැන් ආනාපාන සතිය වඩන්නේ අර විදිහේ ප්‍රඥාව තවදුරටත් දියුණු කරගැනීමේ අභිලාෂයෙන් සතිය තව දියුණු කරගැනීමේ අභිලාෂයෙන් ඒක හොඳට වර්ධනය වෙන්න අන්න එයාටම තව තේරෙනවා ඇයි මේ කිසිවක් උපාදාන නොකරන මට්ටම කිසිවක් ඇසුරු නොකරන මට්ටම ලෝකයේ තියෙන කිසිවක් අල්ල බදාගන්නේ නැති මට්ටම ඇයි මට පවත්වන්න බැරි? අන්න එතකොට තමයි යාට ප්‍රතිපදාවක් උමනා වෙන්නේ. ඒ ප්‍රතිපදාවක උමනාව යාට දැනෙන්න ගන්නවා මේ කටයුත්ත කෙරුණට මේකට ලොකු අනුග්‍රහයක් ලැබෙන්න ඕනේ.
සීලයෙන් අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා. සමාධියකින් අනුග්‍රහයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වැඩෙන ප්‍රඥාව තව තව දියුණු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් එයාට ආරෂ්ඨාංග මාර්ගයක ගමන් කරන්න එයාට සිද්ධ වෙනවා. මොකද මේ ලබන අත්දැකීම, මේ ලබන විපස්සනා නුවණ තව තව තහවුරු වෙන්න නම්, තව තව තමාගේම දෙයක් බවට පත් කරගන්න නම්, ඒකේ පරිපූර්ණත්වයට පත් කරන්න නම් එයාට යම්කිසි වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ ආනාපාන සති පබ්බයේ අවසාන කොටස වශයෙන් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අනිශ්චිතෝච විහෙරති. එයා කිසිවක් ඇසුරු නොකර වාසය කරන්න උත්සාහවන්ත වෙනවා. නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ කිසිම දෙයක් උපාදාන කරන්න යන්නේ නැහැ. එතකොට මේ ලෝකයේ ඇති කිසිවක් උපාදාන නොකර, කිසිවක් ඇසුරු නොකර අනිශ්චිතව වාසය කරන්න එයා පුළුවන් තරම් උත්සාහවන්ත වෙනවා. ඒ කටයුත්ත දවසකින් දෙකකින් ඉෂ්ට නොවෙන්න පුළුවන්. ඒ නිසා යා ලොකු ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. ඒක තමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ සතිපට්ඨාන භාවනා ගාමිනින්ච පටිපදා. මේ සතිපට්ඨානයේ තවදුරටත් දියුණු වෙන සතිපට්ඨානයේ වැඩෙන ඉබඳු ප්‍රතිපදාවක් දැන් මෙයා අනුගමනය කරනවා. ඒ අනෙකක් නෙමෙයි ආරෂ්ඨායක මාර්ගය. එයා තුල දැන් නිවැරදි දැක්මක් පහළ වෙලා තියෙනවා, සම්මා දිට්ඨියක් පහළ වෙලා තියෙනවා. ඒ සම්මා දිට්ඨියට අනුකූලවම දැන් සිතුවිලි පහළ වෙනවා, කල්පනාවන් සිද්ධ වෙනවා. ඒ වගේම එයා සීලයෙන් තමන්ගේ කය වචනය හික්මවාගෙන කටයුතු කරනවා. යහපත් කර්මාන්තයක එයා නිරත වෙනවා, තමන්ගේ ආජීවය සකස් කරගන්නවා. ඒ වගේම සතියයි සමාධියයි පවත්වමින් මේ ප්‍රඥාව තවදුරටත් දියුණු කරගන්න, මේ ලැබුණ අවබෝධය තව තව තමන් තුල පවත්වන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මේ සතිපට්ඨානයේ එන මේ ආනාපාන පබ්බය තුල මේ කාරණා බොහොම සැකෙවින් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මම අවසානයේට සඳහන් කළ ඒ විපස්සනා නුවණ පහළ වීමත්, විපස්සනා නුවණ තව තව දියුණු කරමින් ඒ ආරෂ්ඨාංග මාර්ගයකට ප්‍රවිෂ්ඨ වීමත්, ඥායස්ස අධිගමාය කියලා අර බුදුරජාන් වහන්සේ මුලින්ම කතා කරපු ඒ යායුතු නිවර්දි මාර්ගය මෙන්න මේකයි කියලා එයා හොඳට සැකහැර දැන ගැනීමත් සිද්ධ වෙන්න ඉතින් කාලයක් ගත වෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ එකම කර්මස්ථානය තුල වුණත් සෑහෙන ගැඹුරක් බොහොම සංක්ෂිප්ත වශයෙන් මේ කර්මස්ථානයේ අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපි වඩන භාවනාවේ යම් සැකමුසු තැන් තියෙනවා නම් ඒවත් දුරු කරගෙන බොහොම පිරිසුදුව මේ කමඨහන දිගට වඩන්න අද දින ධර්ම දේශනාව යම් මඟ පෙන්වීමක්, ධෛර්ය කිරීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.